දැන් අපේ කෞර්ණී සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් වැඩමුළුවක ප්‍රශ්න සාකච්ඡාවේ පළවෙනි වාරය කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මම පොඩි මතක් කිරීමක් කරන්නම් අලුත් නැත්තන්ගේට හඳුන්වා දීමක් වශයෙන් අපි මේ කරන වැඩේට නම් තුනක් කියන්න පුළුවන්. එකක් තමයි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්. දෙක ධර්ම සාකච්ඡාව. තුන කමඨාන් සුද්ධ කිරීම. ධර්ම ප්‍රශ්න විචාරාත්මක කියලා කියන්නේ ලිඛිත ප්‍රශ්න තියෙනවා. අපි ඉදිරිපත් කරලා ඒකට උත්තර ලබා දෙන්නේ. මේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් අපේ ආධ්‍යාත්මික ජීවිතේ නැත්නම් මේ වැඩමුළුවට අදාළ අපේ ප්‍රශ්න අපි එකිනෙකා සාකච්ඡා කරනවා. එක්කෙනෙක් අහනවා එක්කෙනෙක් කියනවා නෙවෙයි. අපිට ඒක සාකච්ඡා මට්ටමින් ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන එක බොහොම පැරණි දෙයක්. භාවනා කරන එක නිතරම වැඩිමහල්ලෙක් හම්බෙලා තමන්ගේ ගුණ දොස් විචිනේ කරන වගේ කමඨාන් වාර්තා ඉදිරිපත් කරන ඒ අනුව ගමන සකස් කරලා දෙන්න පුළුවන්. එහෙම නැතුව අපිට කාටවත් යන්නේන ගමනේ මගතොරතොර විස්තර දෙන්නේ නැතුව පාර හදන්න බෑ. ඒකට සිංහලෙන් කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියන. ඉතින් මේ කාරණා තුන කරන්න එනකොට අපි කාරණා තුනක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මූලික සුදුසුකම් එහෙම නැත්නම් නිස්සාරණවලින් ලැබෙන උපස්ථාන සංග්‍රහ. එකක් තමයි පිරිස සීලයක පිළිපදලා තියෙන්න ඕන. ඒකදී අපි සමතලයකට එනවා අටසිල් සමාදන් කරනවා. ඉතින් අටසිල් ගැන හෝ ඒකේ රැකීමේ අදාළ භාවය හෝ තේරෙන්නේ නැතිවම තිරණක කරුණාකර පැහැදිලි කර ගන්න නැතුව නිකන් දුන්නම් වාලේ සිල් රකින්න යන්න එපා. ඒ නිසා අටසිල් පිළිබඳව අපි සමාදන් වෙලා ඉන්න සීලයේ පිළිබඳව ප්‍රශ්නත් අපි සමාදන් කරවලා තියෙන ඒ පිළිබඳ ප්‍රශ්නත් තියෙනවා මේ ගැන සාකච්ඡා කරමු. දෙක මේ ඉන්න ටිකේ සා යන්න ඉස්සල්ලා අපිට මේ වගේ විවේක ස්ථානයක් හම්බෙලා වාඩි වෙන්න හම්බුනොත් කොහොමද මානසිකාර්ය පවත්න්නේ කොහොමද භාවනා කරන්නේ කොහොමද සතිය පවත්න්නේ කියලා දැනගෙන ඉන්නවයි කියලා අපි හිතාන ඉන්නවා. ඒක මූලික උපදේශ දීලා තියෙනවා කියලා හිතාන ඉන්නවා. ඒ වගේම අපිට හොඳ සක්මන් මළුවක් හම්බ වෙලා ඇවිදින ගමන් භාවනා කරන්න නැත්නම් සතිමත් වෙන්න සක්මනේ දැන් දන්නවයි කියලා හිතානේ මම වැඩේ යන්නේ. ඒ නිසා ඒක පිළිබඳව දන්නේ නැත්නම් මෙතෙක් දීපතොරතුරු පැහැදිලි නැත්නම් අපි මේලා සාකච්ඡා කරමු. ඒ වගේම වැඩමුළු තාතාවරණයක් කරලා නැත්නම් නිසන්වනිත වාතාවරණය යර්ථි යනකොට එනකොට කනකොට බොනකොට වතුර තියෙන්නේ කොහෙද වැසිකිලි තියෙන්නේ කොහෙද දාන වේලාව කොයි වෙලාවද කියලා ඒ කාලසටහන දන්නේ නැත්නම් එහෙම තමයි මේ වැඩමුළුවේ නැත්නම් මේ බිල්ඩින් එකේ ඔරියන්ටේෂන් එක දන්නේ නැත්නම් කරන්න බෑ. ඒ විදිහට පොඩි මතක් කිරීමක් මෙතෙන්දි කරනවා. ඉතින් ඒ අනුව Tamanට තේරෙන්නේ නැත්නම් කාගෙන්වත් අහන්න එපා. ඒකේ තේරුමක් නැත්නම් මෙතෙන්දි අහන්න. ඒතර අපිට පුළුවන් ඒ ඔරියන්ටේෂන් එක ඉන්ට්‍රොඩක්ෂන් එක දෙයික පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ තුන තියෙන අයට තමයි අපිට අර විදිහට කමඨාන් සුද්ධ කිරීම, ධර්ම සාකච්ඡා, ප්‍රශ්න විචාරතුන් වැඩ පිළිවෙල කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හයක් කරුණු මම හිතන්නේ මතක් කරා. මේ හයට අමතරව කිසිම දැනක කතා කරන්න එපා. මේක අපිට ලැබෙන 7 වෙනි ආනිසංසය මෙතෙන්දි විතරයි කතා කරන්නේ. අනිතෙන්දි කතා කරොත් අපි මෙතෙක් 235ක් මේ 35 වෙනි වැඩමුළුව කරලා තියෙනවා. අපි මෙතෙක් කල් පුදුම නිහඬියාවක් පිරිසිදුකමක් මේ නීති පද්ධතියක් අනුගමනය කරලා තියෙනවා. ඕගොල්ලෝ ඒක කඩන දෙනවට මම කැමති නැහැ. එක්කෙනෙක්වත් ඒක කඩන්න එපා. කතා කළොත් යමත් මේලා කතා කරනවා. එහෙම නැහනේ. අදාළ පුද්ගලයාට විතරක් කතා කරන්න. අදිසියකදී කරදරයක් වුණා කතා නොකර ඉන්න එපා. අදාළ කෙනාට අනික් කෙනෙකුට බාධා කරන්න එපා. මොකද අනික් අයත් ඇවිල්ලා තියෙන්නේ තම තමන්ගේ විවේකයට භාවනා කරගන්න. ඉතින් ඒක අපි සාමාන්‍ය ඉස්සල දවසේ මතක් කරලා දෙනවා. මතක් කරලා දීලා භාවනා යන අතරේ මේ විදියට නීතිගරුක වෙන්නේ නැත්නම් අපි වැඩමුළු මාත් නායකත්වයට දීලා හෝ නැතුව අපි කියන කරුණා කරලා යන්නේ කියලා. එහෙම නැත්නම් කරන්න බෑ. මොකද අපේ හැම කෙනාගේම විවේකී හරි වැදගත්. හැම කෙනාගේම සෞඛ්‍ය හරි වැදගත්. හැම කෙනාගේම ඒ ලබාගත් ක්ෂණය හරි වැදගත්. ඒ නිසා කාටද දන්නේ නැත්නම් කරුණා කරලා අදාළ කෙනායින් අහගන්න ඔය කාරණා ටික දත යුතුයි පටන් ගන්න. පටන් ගන්නෙදී මම හෙට මේ ටික කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මම කඳපොළ මහත්තයා ආරච්චි මහත්තයා ඉල්ලා සිටිනවා. දැන් මේ ටික කිව්වට පස්සේ ලිඛිත ප්‍රශ්න සභාගත කරලා අපේ සැසිවාරය අපි පටන් ගමු. ගරු ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න අපිට 20ක් ලැබිලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මම පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නම්. තෙරුවන් සරණයි.
මා අත්දැකීම් අඩු ආගන්තුක භාවනා යෝගියෙකි. සක්මන් භාවනාවට යොමු වීමි. සක්මන් මළුවට පිවිස මද වේලාවක් නිහඬව සිටියෙමි. මළුවේ වටයක් ඇවිද ගියෙමි. ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම අනුව මුලින් වම් පාදය දකුණු පාදයේ වශයෙන් මෙනෙහි කරමින්ද ඉන්පසු පාදයේ එසවීම තැබීම වශයෙන් සිතෙහි ඒකාග්‍රතාව පවත්වා ගැනීමට උත්සාහ දැරීමි. තරමක් දුරට සාර්ථක බව සිතමි. පරයන්ක භාවනාවේ අත්දැකීම් සිත එකඟ කර ගැනීම ඉතා අසීරුය. ස්පිය වූ පසු විවිධ දේ අරමුණු මෙවි පෙනේ. මේක තමයි විස්තරය ස්වාමීන් වහන්සේ. මම ඒක ඊයේත් මතක් කරා. අපි මේ නිකන් උපමාවකට කිව්වේ මැගසින් බන්දනාගාරයේ මිනිමරුපු අයට මරණ දඬුවම් නියම වෙච්ච එකේ 14 දෙනෙක් හිටියා. ඒගොල්ලන්ට භාවනා කරුවා අපි. එක දවසක වැඩපිළිවෙලක්. ඉස්ලාම මතයට වගේ ඒගොල්ලෝ සක්මන් කරලා තිබුණා. ඉතින් අපි රැස්වෙච්ච වෙලාවේ ප්‍රශ්න සාකච්ඡාවේ ප්‍රශ්න තුනක් ඉදිරිපත් වුණා. සක්මන් පිළිබඳව ගොඩක් විස්තර සහිතව ඉතාමත්ම හිතා ගන්න බෑ. මේ කඳවුරකද කතා කරන්නේ හිරකාරයෝද මේ කියන්නේ කියලා තරම් බොහොම ලස්සනට භාවනා අධ්‍යක්ීම් බෙදාගත්තා. හතරවෙනි එක නගියව මට මේක නොකියම බෑ ස්වාමීන් වහන්සේ. මට ඒක කරනකොටවත් හිතුණා දැනුත් කියනවා මම ලියාගෙන ආවේ නෑ. අපි ස්වාමීන් වහන්සේ මිනිමරුවෝ. අපි ස්වාමීන් වහන්සේ මට දඬේනේ නියම වෙච්ච ඇත්තෝ. ඔබ වහන්සේලා ඇවිල්ලා උස ආසන වල වාඩි වෙලා වට අත්තක් තියාගෙන උපාසක මහත්තයා වාඩි වෙන්න ඇත් දෙක වහගන්න භාවනා කරන්න කිව්වට ඇත් දෙක වහත්තා මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ නිසා මේකෙත් හැමදාම භාවනා මධ්‍යස්ථානේ භාවනා කරනවා මාසිකර සැරයක්. ඔය තන්නි කර බොරුව ස්වාමීන් වහන්සේ. අපිට කොහෙද ඇත් දෙකක් වහගන්න බෑ. වහගන්නකොටම මරපුවා සී වෙනවා මරනවා සී වෙනවා. අපිට මේ භාවනා කරන්න බෑ. හැබැයි මට කියන්න ඕන උනේ ඔබ වහන්සේ අපිට කියලා දුන්න හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා බව දන්නවනම් භාවනාවක් කියලා. මම සක්මන් මළුවල ගිහලා හිටගත්තා. මට හොඳට තේරුණා හිටගෙන ඉන්න බව. මට සතුටක් ඇති වුණා. දැන් මේ මං වගේ මිනිවරුවෙකුටත් හිටගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කියලා. ඔබ වහන්සේ කිව්වා දකුණු කකුල උස්සනකොට වම් කකුලට බර යන හැටි බලන්න කියලා බැලුවා. දැන් වම දකුණ වම පීවර 4යි ගියේ ස්වාමීන් වහන්සේ. මට තේරුණා මිනිමරු මටත් භාවනාව හරියනවා කියලා. ඊට පස්සේ ඇඬුණා ස්වාමීන් වහන්සේ. මට ඔබ වහන්සේට කියනකම් හදිසියක් ආවා. අපි නැත්තම් හිතුවේ නැහැ කවදාවත් භාවනා කරන්න හෝ මානසික ආරය පාත් ගන්න පුළුවන් මේ කියලා. ඉතින් අපිටත් ඔතෙන්ට එනකන්ද ඉන්නේ. අපි ඇතුමුත් කවුරු හරි මැරිලා අපිත් මරණ දණ්ඩේ යනකන්. ඉතින් අපිටත් බෑස් දෙක වහගෙන ඉන්න මොකද අතීත අනාගත දේවල් ඇවිල්ලා වහයලා ගන්නවා. කොටිම පර්ස් එකට ගහයිද විශ්වාස නැහැ ඇස් දෙක වහගුවොත්. ඊතරම් බයයි. ඉතින් අපි අපායට ගියොත් තිසං ආත්මෙට ගියොත් කොහොම හිටියේද? ඇස් දෙක වහගත්ත ගමන් ලොකු පොඩි එකා කන්නේ හක්කේ ධානය තමයි කන්නේ. ඉතින් එහෙව් ලෝකෙක ඇස් දෙක වහගන්න බෑ. ඒ තරම්ම අපිට විචිකිච්ඡාව සැකේ තියෙන. අපි ළඟ ඉන්න අය විශ්වාස නැහැ. මම ඉස්සර කරපු ටික මට හිතසුව වෙයි කියලා විශ්වාස නැහැ. මම හිත කරන දේ මට හිතසුව වෙයි කියලා විශ්වාස කොල්ල නැහැ. මේ මිනිස්සෙක් වෙලා. නමුත් බලන්න සක්මන අපිට පිහිට වෙන හැටි. ඇස් දෙක අරගෙන ඇවිදිනකොට ඇවිදින බව දාන්න. ඒ නිසා හොඳට සක්මන් කරන්න. කරලා බලන්න මට පියවර 7ක්වත් ඇවිදින්න පුළුවන්ද කියලා සිද්ධාර්ථ කුමාරයා උපදිනකොට ඇවිද්දා වගේ. ඒත් බෑ. අපි ශේෂ්ත්‍රි අපි ලොක්කෝ තමයි. පියවර 7ක් යන්න බෑ. ඇස් දෙක වහගන්න බෑ. ඉතින් අපි තව කාට හරි උපදෙස් දෙන්න මොකද්ද තියෙන සුදුසුකම් නිසා මේකවත් දැනගත් එක ලොකු දෙයක්. අවංකව ඉදිරිපත් කරපු ලොකු දෙයක්. මේ වගේ කෙනෙකුට හොඳට ඇවිදින්න. ඇවිදලා හත්ති වැටෙනකන් ඇවිදින්න. ඊගල ඉඳ ගන්න හිතෙනවනේ. ආන්නේ මිඳගත් වෙලා ඇත් එක වහන්න බැරි නම් බිත්ති අධ්‍යා වාඩි වෙලා හැරිලා වාඩි වෙලා මීටර එකමාරක් ඈතින් නිකන් බිත්තිය දිහා බලන්න. එතකොට ඇවිදපෙකේ වෙහිසනි වෙනවා දකින්නකොට ඉබේම තක්මනට වැඩි එනක ඇවිදිනවට වැඩි ඉඳගෙන ඉන්න එක සැපයි කියලා තේරෙනවානේ. ඔන්නෝකට කියන්නේ ඉඳුන් හිටුන් පහසුකම කියලා. කද්දාවත් මිනිස්සු ගාව නැහැ. තැනකට ඉඳ ගන්න ගියාම නලියනවා. හිටගෙන ඉන්නකොට කෙලින් හිටගෙන ඉන්න බෑ. බලන්න පූසෙද්දියා. බලන්න පූසෙක්දියා හැම ඉරියව්වෙම පහසු වෙන්නේ ඉන්නේ. අනුන්ගේ ගේක ඉන්නේ. අමහට කාගේ උකුලක් උඩ ඉන්නේ රාජාසනේ නැගත් රජු විශ් කරන්නේ නැහැ කියනනේ පූසා. අපිට කොච්චර සබ පහසුකම් යාන වාහන ඇඳ කුටු කොට්ටමෙට දිවත් ඉන්න බැරි මොන කරන්නේ.
අපි හම්බ කරපු කිසිම දෙයකින් සුඛෝපභෝගයක් අපිට ලැබෙන්නේ නැහැ. මොකද ඉන්න තැන ඉඳුන් හිටුම් පහසුකම නැහැ. ආන්නේ නිසා හොඳට වාඩි වෙන්න අරින්න. හොඳට නිකන් මම මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක පුරුදුකරනද විදින එකට සාපේක්ෂව. ඒකේ හොඳ වැඩේ තමයි ඉතලා ඇවිදලා පස්සේ ගිහිල්ලා වාඩි වෙනවා. ඒ විදින එක වෝමින් අප් එක කියලා හිතන්නකෝ. ඉඳගෙන ඉන්න එක තමයි ඉවෙන්ට් එක. බලන්න කොච්චර වෙලාවෙ මට මං කර පිනකට මට ඉඳගෙන ඉන්න හම්බුනොත් මම කොච්චර ආසාවෙන් ඉඳ ගන්නවද නැත්නම් ඒක මට දඬුවමක්ද? ඉඳ ගන්න දුන්නොත් ඒක දඬුවමක්ද ආනිසංශයක්ද කියලා තරමට අපිට කරදරයි. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ මීට පෙර මෙවැනි භාවනා වැඩසටහනකට සහභාගී වී ඇත්තේ එක්වරක් පමණි. එයත් එක් දින වැඩසටහනකි. මෙවැනි භාවනා වැඩසටහන්වල සක්මන් භාවනාවේ හා පරයන්ක භාවනාවේදී මගේ සිත භාවනාව කෙරෙහිම යොමු කරගෙන තියා ගැනීම අපහසු කරුණක් වී ඇත. නමුත් සිත වෙනතක ගිය හැම විටම ඉක්මනින් නැවතත් භාවනාව දෙසට යොමු කර ගතිමි. එම නිසා සිත වෙනතකට යා නොදී භාවනාව දෙසටම යොමු කර තබා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය උපදෙස් ලබා දෙනෙමින් අයද සිටිමි. මේ විදිහට පිට යන හිතට මගේ හිත කියන තරම් අපි කොච්චර ජඩද කියලා හිතන්න, ෂටද කියලා හිතන්න, මායාවිද කියලා හිතන්න. මේකට මොකටද මගේ හිත කියන්නේ? කීප එකාට දුක්, කීප එකාට පිළිකා, කීප එකාට ලෙඩ. මේ හිතක් තියෙනවා. හිතට එක තැනක ඉන්න බෑ. හිත කියන්නේ දූරංගමං, ඒක ජනං අසරීරං ගුහාදයන් බුදුහාමුදුරු කියපේක. මම කියනවා මගේ හිත එක තැන හිටු කියව තැන හිටු කියන්නේ. ඉතින් හැමදාම තටමන. හිත කියන්නේ ඕක තමයි. හිත කියන්නේ කම්ප චන්දනම් චපලං චිත්තං. ස්පන්දන වෙන්නේ චපල හිතක් තියෙන. ඒකට මගේ හිත කියන තරම් ඒකට අයිතිවාසිකම් කියන්නේ කියලා අපි විඳවන විඳවිල්ල මම කියන්නේ කඹුරන කැඹිරිල්ල බැලුවොත් මේක මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මට බලන්න පුළුවන්. මේක කිසිසේත්ම මේකක් නැති මේ වසලෙක් මුර්ගෙක් උරගෙක් මේකට මම කියන එක විතර අමනෙක් නෑ. අපේ ව්‍යවહાරය හැදිලා තියෙන එතන මම කියන ව්‍යාකරණෙන්නේ පටන් ගන්න තියෙන තේරම ඊට පස්සේ ඔක්කොම ඒවා මගේ තියෙන නිසා අනිත් දවසේ යන්න අඩු ගානේ ඒක දැනගත්ත එක තමයි බහන පළවෙනි ප්‍රයෝජනේ. මේ හිත මං කියන්නේ අහන්නේ නැහැ. ඒක ගැඹුරක් බහන ඇතින අමාරු යල්ලා අමාරු තමයි අනාත්මයි කියන්නේ. මං කියන්නේ අහන්නේ. පිටිගන්න කොච්චර අමාරුද බලන්න. පිළිගන්න අමාරු මේ හිත මගේ කියප නිසා. මේක මනුස්ස හිත ඕන කෙනකින් අහන්න කතා කරලා කාගේ ළඟද හිත තියෙන්නේ කියලා. බුදුහාමුදුර ළඟට ගිහිල්ලා අහන්න නෑ එහෙම ගන්නෑ. අපි හිතන නෑ බුදුහාමුදුරගේ හිත අරියටම නිකන් ගල් ඉන්නක් වගේ ඇති කියලා. පිස්සු. එහෙම බුදුහාමුදුරට බණ කියයි. මෙහෙම චප්පල හිතකට බණ කියයි. මේක දෙන අමනකම බලන්න අපිට අයිති නේදක් මම කියාගත්තට පස්සේ අපි ඒ ශේෂ්ත්‍රය තුල අධිකාරිය පවත්වන්න හදපුවාම ඒක වෙන හැම වැරද්දක්ම මගේ. ඒ නිසා පොඩ්ඩකට මම නෙවෙයි කියලා බලන්න මගේ නෙවෙයි කියලා බලන්න කොච්චර ස්පන්දනය වෙනස් වෙන එකක්ද බලන්න කොච්චර දුක් දෙන එකක්ද කියලා බලන්න කොච්චරක් මගේ නොවන දෙයක්ද කියලා බලන්න අනිච්චන් දුක්ඛං අනාත්මං පට්ට ගන්නකොට තේරෙනවා. ඒ නිසා එවැනි කෙනෙකුට කියන්නේ අනිත් දවසේ මෙහෙම හිතේ ස්වභාවය මේක තමයි කියලා ඒක බාරගෙන ලෑස්තිලා යන්න ඒ අතරමැද පුළුවන් වෙලාවෙ ඉඳගෙන ඉන්න බව බලන්න හුස්ම ගන්න බලන්න ඇඳුම් තෙරපින හැකිලෙන බවට පුළුවන් වෙලාවෙ අනික හැම වෙලාවෙම බලන්න මේක මංකි මයින්. ඒක දැක්කනම් භාවනා උත්කෘෂ්ඨ ඵලයක් කියලා හිතාගෙන අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එහෙමයි. සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ. මුලින්ම සක්මන් භාවනාව සිදු කරන විට පොළවේ රළු ගතිය පාදයට දැනුණ අතර එය වේදනාකාරී විය. ක්‍රමක්‍රමයෙන් වේදනාව නොදැනී බෙල්ලේත් උරිස්සේත් කටු වදිනු මට ඇසුණි. එය ඊටමත් තියුණු ලෙසින් ඇසුණු අතර පාදයේ පේශීන් ඇදෙන ආකාරය දැනුනි. නැවත පාදයේ දැනෙන වේදනාවන් සමගම පොළවේ රළු ගතිය සීතල ගතිය දැනුනි. ක්‍රමක්‍රමයෙන් සක්මන්ට සිත එකලස් විය. නැවත පර්යංක භාවනාවට කැඳවීම නිසා එහි යාමට සිදුවිය. නැවතත් ඊළඟට පර්යංක භාවනාව විනාඩි 30ක් පමණ මුලින්ම ශරීරයට සිත යොමු කළත් සිත වෙනත් අරමුණු කරා යෑම සිදුවිය. එසේ සිත විසිර ගිය බව දැනුණු වහාම නැවත භාවනා අරමුණේ සිත පිහිටුවීමි. නිදිමත ගතිය දැනුනි. සිහිනයක් මෙන් ආලෝක කදම්බයක් විසිරෙනු දුටුවෙමි. නැවත නැවත අරමුණේ සිත පිහිටුවීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.
අපි මේකේ නා මේ කට උත්තරයක් ගන්න අත උසන්න කැමති ලියපෙකනා. අපි නේ පොඩි පොඩ්ඩක් මේ ඉස්සරහට ආවොත් අපිට මෙතෙන් ආවනම් හරි මයික් එක ගන්න. අපිට සාකච්ඡාවට පොඩ්ඩක් ඉස්සරහ කෙනෙකුත් ඒක ගන්න ඕනලා තිබුණා මට මේ මතක නැති වුණා. මේකේදී වාක්‍යයක් තියෙනවා කඳුලාරිච්ච මහත්තයා පිට ගියේ හිත නැවත අරමුණට ගත්තයි කියලා එකක්. අන්න ඒක නැවත කියවන් වාඩි වෙන්න. මුලින්ම ශරීරයේ සිත යොමු කළත් සිත වෙනස් අරමුණු කරා යෑම සිදුවිය. එසේ සිත විසිර ගිය බව දැනුණු වහාම නැවත භාවනා අරමුණේ සිත පිහිටුවීමි. ආන්නේමයි. ඒ වාක්‍යම හැඳෙන කාටත් සබාවට ඇහුණා. දැන් මේ ලියපෙකනා ඉදිරිපත් වෙලා තිනවා පිට ගිය අරමුණ නැවත භාවනා කර්මස්ථානට ආපු බව දැනගත්තේ කොහොමද? දැනුණා මට ඒක. අපිට ඕනේ මේ සභාවට කියන්නේ ඔය කෙනාගේ දැනීම අපිත් එක්ක බෙදා ගන්න. මම පිට ගිය බව දැනගත්තේ කොහොමද? ආපහු අරමුණට බාව බව දැනගත්තේ කොහොමද? ස්වාමීන් වහන්සේ මට තේරුණා දැන් මම වෙනත් අරමුණකට ගියා මට. මොකක්ද අරමුණ? ගෙදරට ගියා. හරි. ඊට පස්සේ මට හිතුණා දැන් මං ආවේ මේකටනේ. ඒක නිසා මම මේ අරමුණේ ආපහු ඉන්න ඕනේ කියලා. ඔව්. ඊට පස්සේ ආපහු හිත සමාහිත වුණා. කොහොමද දන්නේ? දැන් තාමත් හිත ගියා වගේ මේ යථාමයත වුණා කියලා හිතවිල්ලක්ද කොහොමද දන්නේ? දැන් මේ මම ගෙදර ගියා කියලා ලැජ්ජා වුණා. ඊට පස්සේ මම ගෙදර මෙහෙ ආවයි කියලා ඒත් හිතවිල්ලක් වෙන්න පුළුවන්. හිතවිල්ලක් නෙවෙයි ඇත්තටම මම මෙතෙන්ට ආවයි කියලා මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද අතගාලා කියන්නේ? මොකෙන්ද අද්දුරු සාක්කිය මම නැවත අරමුණට ආවයි කියන්නේ? ස්වාමීන් වහන්සේ ඒක නම් මට කියන්න තේරුන්නේ නැහැ කියන්නේ. කවුරු හරි කැමතිද මෙයාට අත් උදව්වක් දෙන්න? ඔව් කල්පනාජ් මහන්තර දෙමුගේ chance එකක් බලන්න. කලින් ඔව් යෙදෙන්න පටන් ගත්තා. ඒකත් හිතවිල්ලක්ද හීනයක්ද නැත්නම් ඇත්තටම ආපහු ආවයි කියලා මොකෙන්ද කියන්නේ? භාවනා කමටහනට උදාහරණයක් විදිහට පිම්බෙන හැකිලෙන හැටි බල බල හිටියානම් ඒක ඒ විදිහටම දැක දැක ඉන්න පුළුවන් වුණා කියන එක සාම. ඒව කියනකොට තේනවාද? ඒ වගේ මොකේද හිත යොදලා තිබ්බේ මොකේද නැවත පිට ගියේ හිත ආවේ? පරයන්ක භාවනාවේ. හරි මං ආද මට එහෙම කිව්වට මට උත්තරය ආවේ නැහැ. දැන් දොස්තර මහත්තයා දුන්නා නිදර්ශනයක්. තමන් පිම්බීම ඇකිලින් බල බල හිටිය කෙනා පිට හිතක ගියාම ඒක තේරෙන්නේ නැහැ නේ. ආපහු ගෙදර හිටිය ගියාම පැත්ත නතර වෙලා අරමුණට ආවනම් ආයෙ පිම්බීම ඇකිලින් වැටුණා. ඒ වගේ කියන්න අපිට වෙච්ච දේ සාක්ෂියක් සහිතව නිදර්ශනයක් සහිතව කොහොමද නැවත තමන්ගේ කර්මස්ථානයේ හිත ආවයි කියලා සාහිතික වශයෙන් කියන්නේ. සාහිතික වශයෙන් තමන් දැනගත්තේ කොහොමද? පිම්බීම හැකිලිම ආපහු දැනෙන්න පටන් ගත්තා. ඒක ලියන්න අනිත් දවසේ මං අහන්න නැතුව කොච්චර ඍජු වෙන්න ඕනද අපේ සංවේදනේ. මයික් එකට කතා කරන්න ඕනේ. කවදාවත් ඕක ලියන්නේ නැහැනේ. වෛද්‍ය ශාස්ත්‍රෙත් ඕක නැහැ. ඉතිහාසෙත් නැහැ. භූගෝලෙත් නැහැ. යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි. ඔච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මෙහෙම ආවනම් ඒක අද්දුරු ප්‍රත්‍යක්ෂේ කියපන්. ඒක යථා භූතේ කියපන්. මොකද හිත ගියයි කියන එක සංකල්පයක් නේ. ඒක යථා භූතයක් නැහැ. දැන් ආපවෙවිලා කයටනේ ආවේ. කයට ආව බව දන්නේ කොහොමද? ඒ නිසා මේ කය හරි වටිනවා. ඒක අතගාලා කියන්න පුළුවන් නේ. මේ පිම්බෙනවා හැකිනවා ආස්වාස් ප්‍රසවාස කරනවා මං ඉඳගෙන ඉන්නවා කියලා. ඉතින් ඒක කියමනේ වටිනාකම කිසිම දවසක කිසිම අධ්‍යාපනික උගන්වන්නේ නැහැ. අධ්‍යාපනය උගන්වන්නේ පිට දෙයක් ගැන තමයි. හිත බාහිරයට එවන්න උගන්වනවා. ඔය ටූල් එකම දාලා ඇතුළට හැටි කර තමයි ඉන්සයිඩ් මෙඩිටේෂන් කියලා කියන්නේ. ඒ හිත පිට යන්නම ඕනේ. ඇතුළට එන්න ඇතුළට එන බව සහතික කරලා කියන්න පුළුවන් නම් මේ මුළු භාවනා වැඩපොළියම 50% සාර්ථකයි. තේරුණාද? එහෙමයි ස්වාමී. මා කියමු බණ තේරිච්ච එක හරියට කෝඩම තේරෙන්නේ. මොකද්ද තේරුනේ? ස්වාමීන් වහන්සේ දැන් මට ඒක හිත පිට ගියානේ. දැන් හිත පිට ගියේ මගේ කර්මස්ථානයේ හිත නැති නිසා. ඒක නිසා ආපහු මම මගේ කර්මස්ථානයේ හිත ගත්තට පස්සේ මට ආයි ඒ පිම්බීම හැකිලිම දැනෙන්න ගත්තා. ඒ කර්මස්ථානේ මේකයි කියලා හරියටම සභාවට කියනවා. හරියටම උසාවියට සාක්කිය දෙන්න ඕනේ. මේ මාත්‍ය කෙනෙක් කියලා හරියන්නේ නැහැ. පොතේ කියන එක හරියන්නේ නැහැ. මගේ හිත ආවේ මේකයි කියේට මටම ආවේනික බොරු කරන්න බැරි දෙයක්. අපි ඒක කාටද කියමනයි sannivedanaye කියන්නේ. මට වැටිච්ච දේ අපි භාවනා නොකරපු කෙනෙකුට කියනවා එයාටවත් නෑ බෑ කියන්න බෑ. මොකද හිතලා බලන කියන එක නෙවෙයි. ඔච්චරයි විපස්සනාවේ සමතේ වෙනස. එහෙමයි ස්වාමී. අනික් සේරම හිතලුවක් වෙන්න පුළුවන්. මේකේ වරින් වර කඩනවා හිතලුව කඩලා ප්‍රත්‍යක්ෂයට දානවා. ඒක බොහෝ අසාර්ථකයි. ඒත් ක්‍රමේ හරි. එනිසා හිත පිට යන්න අපිට විශාල ආනිසංශයක් ලැබෙන ඕනේ අමලියකට කරදරයකට හිත පිට ගියත් ගෙනල්ලා දියන්න ඕන දන දන්නවනම් නිවන් කියලා හිතන්න. ඒක නෑ gedara ජීවිතේ. gedara හර්දියකදී gedara හිත තියන්න ඕන කොහෙද කියලා නෑ. දෙයයන්ාන්ත ගැන කතා කරයි බුදුහාමුදුරු ගැන කතා. ඔය එකක්වත් ඔය සංකල්ප විතරනේ. මේ කයට වර්තමානයේට ප්‍රත්‍යක්ෂණය කළ හැකි දෙයක්. සාමාන්‍යයෙන් පළවෙනි දවසේ උක ටිකක් අතර වැඩි. ඉතින් මට ඉස්සල එකනත් මේක ලියලා තිබුණා. ඒකයි මම කතා කරේ. ඒ නිසා ආයේ මොක ලියන්න නැතුව ලියලා තිබ්බොත් වටපිට නරියයි බල්ලයි කතා ඔළුවෙන් හිටවනවා. හරි. කොම් පිංචි දෙනවා වට. ආග දෙන්නම් කවුන්සල් කරලා දෙන්නම්.
ඊළඟ ප්‍රශ්නේ මේ සක්මන් භාවනාව පිළිබඳව. මා සක්මන් භාවනාවේ යෙදෙන විට පරයන්ක භාවනාවට වඩා සිත සතුටටපත් වේ. නමුත් සක්මන් කරන විට අපට පරිසරයේ ලස්සන වෙනදාටත් වඩා අලංකාරව පෙනෙන්නට පටන් ගනී. එවිට සිත සක්මනට පවත්වා ගැනීමට නොහැකි වේ. නැවත සිහිකොට සක්මනට සිත ගතිමි. තවද ඉදිරියට කළ යුතු වැඩ කටයුතු සැලසුම් සිතින් සැලසුම් කෙරේ. ඊතා උද්‍යෝගයෙන් විවිධ සැලසුම් ඉදිරියට පැමිණේ. පරයන්ක භාවනාවේදී ඇතැම් විට නිින්දයයි. හුස්මට සිත අරමුණු කරන විට අතීතයේ පුද්ගලයන් සිදු කළ ප්‍රකාශ කළ දෑවලට බලපෑ ඔවුන්ගේ සිතුවිලි පිළිබඳ සිහියට එයි. තවද මා ඇතැම් අවස්ථාවල ක්‍රියා කළ ආකාරය පිළිබඳ ඒට පාදක වූ සිතුවිලි වල හරි වැරදි සිහියට පැමිණේ. ඔය මේකේදී ඇත්තට මේ අර ඇමරිකාවේ වෙච්ච කතාවකදී ඒක නෝන මහත්තයෙක් රිට්‍රීට් එකට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර අල්ලපු ගෙදර නෝනා කතාවලි කොල්ල අනේ මං අද දැක්කා ලස්සන ගහක් පුදුමාකාරයි කියලා දැන් අල්ලපු නෝනාට කියන චානෝ කියන අනේ කොච්චර හොඳ කොහෙද මේ අයි ගේ ඉස්සරහා තියෙන ගහම තමයි කිව්වලු. භාවනා කරාට පස්සේ ලස්සනයි කිව්වා. මේ ජීවිතේ හරියම ලස්සනයි භාවනා කරාට පස්සේ. මේක දිහා වෙනස් විදියට බලන්න පුළුවන්. මේ භාවනා කරුවේ නැත්තම් ලස්සන නැහැ. දෙක ලස්සන වෙච්ච හිත ඉස්සරහටමයි දුවන්නේ. අවලස්සන හිත පස්සට යන හිත අවලස්සනයි. පශ්චාත්තාපේ. ඒක පශ්චාත්තාපෙටමයි දුවන්නේ. තිගැස්ම හිත එහෙම නැත්නම් අතීත අනාගත පටිකංකරණ චිත්තම් විකම්පිතං. විකම්පිත හිත අනාගතයට සැලසුම් හදනවා. ඉතින් මේවා චිත්ත නියාම. මගේ ගතියක් නෙවෙයි. ඒ නිසා අපිට පුළුවන් ඕන කෙනෙකුට භාවනා කරන්න කියන්න ඒව බලව කියලා. මොකද භාවනා කෙරුවොත් උනන්දු වෙනවා. අර ඊ එක්කෙනෙක් හම්බෙලා ගියාම උසාංශෙත් නැතුව මම ගොඩක් මේ සතිය කරලා තියෙනවා වැඩ කරලා තියෙනවා මට එපා වුණා. ඒක මම කිව්වා එන සතිය වෙන්න බෑ. සතිය එපා වීමක් නැහැ. මේ දුක දැනගන්න අපි ඉදිරියට යනවා. සතිය වඩපු කිසිම කෙනෙකුට එපා වෙලා තියෙනවා මම කනත් කපලා නහයත් කපලා විසිකොල දානවා. සතිය එහෙම කරන්නේ සතිය හැම වෙලාවෙම හරි ප්‍රසන්නයි. ඒ නිසා අපිට බය නැතුව දරුවෙකුට දෙන්න පුළුවන්. බය අම්මට තාත්තට දෙන්න පුළුවන්. අපි දැන් දරුවන්ට දෙන දේවල් නම් තන්නේ කර අපායයි. කිසිම වටිනාකමක් ඇති දෙයක් නෙවෙයි දෙන්නේ. මේක එතලෙම එන එකනේ. ඉතින් ඒ නිසා මේක සුකෝ බුද්ධානං උපාදෝ කියන ඕනෝකට. බුදුන්ගේ ලෝක පහළ වීම ලොකු සතුටක්. ඒ මොකද බුදුහාමර හැම වෙලාවෙම හොඳ පැත්ත තමයි කතා කියන්නේ දුක්ඛාරිය සත්‍ය ගැන. හැබැයි දැනෙන්නේ මොකද? දකින්නකොට පිරිච්ච ශරීරයක්. දේවාලයකට යන්න කෝවිලකට යන්න ඔහොම තනමිනේ යක්කුයි පෙරේතෝයි මිනිඔලු කටුයි මේ මොනවද? ත්‍රිශූලේ කතා කරන්නේ මහා බයිලා මෙන්න බලන්න. පිරිච්ච ගතිය තියෙන දුක ගැන කතා කරන්නේ. ඉතින් ඒක නිසා බය නැතුව අපිට බුද්ධ ඥානසික පිළිමේ පෙන්වන්න පුළුවන්. අන්තිමට අපි බුදු වෙනවා. මේ හැම දෙයකම තියෙන වටිනාකම තියෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවල් වල නිතිපතා භාවනා කිරීමේ මේකට අනුග්‍රහ කරන්න. එතකොට අපිට තියෙනවා අපේ ඇතුලේ තියෙන පුදුමාකාර සුබ. ඒකට බුද්ධ ඥානසේ සඳහන් කරන්නේ ප්‍රභාස්වරයක් තියෙනවා කියලා. පබස්සර මිදම් බික්ක වෙචිත්තං ආගත්තුකේ උපක්ලිටේ උපක්ලිටා. ඒ උපාසය ඒ ඔබහාසේ පේන්නේ අපිට මේ ඉදින්දා ප්‍රශ්න නිසා කොවිඩ් කියනවා රටපල්ලට යනවා කියන මොකක්වත් පේන්නේ. බානෝට ඒකුණුවර පැත්තකට යනවා ප්‍රභාස්වරේනවා. එසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තිබුණලු දෙවියන් වහන්සේ තමයි ගලවන්නේ කියලා. එතන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟ හිටපු මේටි මැග්ඩලින් කිව්වලු විමුක්තිය තියෙන තමන් ඇතුළේ කියලා. එයාගේ ගොස්පල් එකේ තියෙනවා ඔයගොල්ලෝ ඊට දෙවියන් වහන්සේ ගැන හරි යේසුස් වහන්සේ ගැන හරි විමුක්තිය තියෙන තමන් ගැන කියලා. ඒ ගොස්පල් එක බයිබලේ නැහැ. අපි බුදුහාමුදුරුවෝ කිසිම කරදරයක් අතෝ කියනවා මයිලක නිවර නැහැ කියලා කියනවනම් ඌ බුද්ධ ආගමේ නෙවෙයි. මේ තියෙන වෙලාව මේ කියන්නේ පොඩි ලකුණු පුංචි ලකුණු පෙන්නනවා හැමෝටම හැම වෙලාවෙම පේන්නේ නැහැ. එන්නේ හම්බ වෙච්ච වෙලාවේ ධර්මයේ මට අනුග්‍රහ කරනවායි කියලා නිතිපතා සතිපතා සතිය වඩමින් සද්ධාවෙන් කරන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එහෙමයි. අද දින මාලාද අත්දැකීම් සක්මන් භාවනාව දැනටමත් සතිපාසලේ වැඩසටහන් වලට සහභාගී වී ඇති නිසා මට ඊටමත් පහසුවෙන් සිත අරමුණට යොමු කර ගැනීමට හැකි වුණා. වෙනදා බලු පැටියෙක් දුටු විට වහා ඒකව සුරතල් කිරීමට පෙළඹෙන මම අද ඊටමත් පහසුවෙන් ඔවුන් දෙස බලා සිනාසී නැවතත් අරමුණ කරා සිත යොමු කරා. මම මිදුල අතු ගන්න විටත් හොඳින් සිත බලා ගත්තා. මම සක්මනේ යෙදෙන විට බොහෝ විට කූඹින්ව ඇසගැටෙන්නේ නැත. නමුත් අද මම මේ සතුන් පාගන්නේ නැතිව නැවතී යලි සක්මන ආරම්භුවා. සතිය හොඳින් පාලනය කරගෙනයි ශරීරයේ අවයවවල වෙනස් වීම හොඳින් දැනුණා.
පරයන්ක භාවනාව මම බිම ඉඳ ගැනීමට අපහසු නිසා බංකුවක් මත හිඳගෙන භාවනාවේ යෙදෙමි. අද දින මගේ වේදනාවන් බොහෝ දුරට පාලනය කරගත හැකි වූයේ ස්වාමින් වහන්සේගේ දේශනාවට ඇහුම්කන් දුන් නිසායයි සිතමි. මට වේදනාව ගැන සිත යොමු කරන්නට බැරි වුණා. ඒ නිසා අපහසුාවක් නැතිව භාවනා කළෙමි. එනමුත් සමහර අවස්ථාවල සිත සැරිසරන්නට පටන් ගත්තා. නමුත් ඊටමත් ඉක්මනින් නැවත භාවනාවට යොමු වුණා. තෙරුවන් සරණයි. ප්‍රශ්නයක් වේදනාව කියන්නේ සිතවිල්ලක්ද නැතිනම් දැනීමක්ද? බෙහෙත් වලින් පාලනය කරන වේදනාව භාවනාවෙන් සුවයක් ලබන්නේ හේතුන් නිසාද? තෙරුවන් සරණයි සුවපත් වේවා. අපි මේ කය ගැන අවබෝධයක් කෙරුවට පස්සේ නැත්නම් රූපය අවබෝධ කරාට පස්සේ පුද්ගල චරිත තුනක් තියෙනවා වේදනා චරිත සංඥා චරිත සංස්කාර චරිත කියලා. ඉතින් මේ භාවනාවේ කය අරමුණ හේම වෙච්ච ගමන් භාවනා එකට කිය ගමන් මට ඒ වේදනාව තියෙන කරණ වේදනාවමයි පේන්නේ. වෙන මොකක්ක හිතවිලිත් නැහැ සද්දත් නැහැ ඉඳ ගන්න බෑ කොන්දේ අමාරු බඩේ කැක්කුම් කොන්දේ කැක්කුම් ඉතින් වේදනානාථකයි මෙයාට මුළු ලෝකෙම වේදනාව විතරයි. මේ වේදනා චරිත. ජීවිතේ බලන්නේ සැප පැත්තෙන් විතරයි. ඊට පස්සේ සංඥා චරිත කියලා જાතියක් තියෙනවා. ඒගොල්ලෝ sannivedana ප්‍රශ්නක් තියෙනවා. කියන දේ තේරෙන්නේ නැහැ තේරෙන දේ කාටවත් කියන්න බෑ. එයාට තියෙන වේදනාව නෙමෙයි ප්‍රශ්නේ. දොස්තරට මං කින්දේ තේරෙන්නේ නැහැ. එතන දොස්තර කියන්නේ මට තේ සංඥා ප්‍රශ්න. තව කෙනෙක් කියනවා සංස්කාර අලුත් දේවල් හදනවා. සකස් කරනවා අරක දුන්න ඕනේ මේක කරන්න ඕනේ කී ඔය චරිත තුනෙන් කොයි එකටද මං අයිති කියලා මම්මත් දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වේදනා චරිතයට කියපු දේවල් සංඥා චරිතයට ගැලපෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ. මොකද එයා දන්නේ නැහැ නේ මෙයාට මේ ඔයාගේ ගినాපු ඩිරෙක්ට් ඩිස්පොසිෂන් එක යටින් තුන අන්ඩර්ලයින් ටෙන්ඩන්සි එක. ඒ නිසා වේදනාව ගැන ඉන්නේ නැත්නම් කලබල වෙන්න එපා. ඒ වෙනුවට එක්ක සංඥායි එක්ක සංස්කාරයි ඒක ලියන කියවනකොට දැනගෙන ඉන්න ඕනේ මෙයා මේ කෙහෙල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඉතින් මේ චරිත තුන වෙස්ට් එකේ තාම එහෙම අඳුරගෙන නැහැ. විශේෂයෙන්ම තමන් අර ගිය ආත්මෙන් ගෙන ආපු ටෙන්ඩන්සිස් මේක වෙස්ට් එකේ අඳුරගෙන නැහැ. ඒගොල්ලෝ අඳුරගෙන තියෙන්නේ ජෙනටිකල් පැත්ත විතරයි. ඉතින් මේකේ ඊට වැඩි ලොකු ගැඹුරක් තියෙන නිසා මම දැන් වේදනා චරිතයක් නම් මගෙන් වේදනා චරිතය තියෙන අයගේ හොඳට කමටහන සුද්ධ වෙයි. වේ සංඥා චරිතය මට තේරෙන්නේ නැහැ. සංස්කාර චරිතය තේරෙන්නේ නැහැ. නමුත් පොදුවේ බලනකොට ගොඩාක් ගැඹුරට භාවනා කරන එක නම් මිසක්ක Taman කවුද කියලා Taman දනෝ පිටින් තියෙන රූපේ නෙවෙයිනේ. ඇතුලේ තියෙන නිසා වේදනාවේ නැත්තම් ගලබල වෙන්න එපා. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. වේදනා චරිතය ගිහලා අමාරු වෙන්නත් පුළුවන් සංඥා චරිතයේගේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා එක එකනා ලියන භාෂාවෙන් කියන දේෙන් එයා ගිය ආත්මෙන් ගෙනාවු ලක්ෂණය පෙන්නනවා. ඒ චරිත ලක්ෂණය නිර්වත්‍ය කියන්න පුළුවන් බුදුහාමුදුරන්ට ආසය අනුසී ඥානෙ. ඊට පස්සේ කවුරක්වත් නැහැ. දැන් අපි කරන්නේ දෙන්නට දෙනා විශ්වාස කරලා එයා කියන දේ ඇත්තයි කියලා හිතලා මට හිතෙන දේ මං කියනවා. ඊට පස්සේ දෙකක් තුනක් ඔයගේ යනකොට කොමියුනිකේෂන් හරියනවා. ඒ නිසා වේදනා පිළිබඳව එන්නේ නැත්තම් ඒක ගැන හිත ඉන්න එපා. Tamanne තියෙන්නේ වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි ඒක හෙලි කරගනිමු. දිගට පුළුවන් වෙලාවට අරමුණේ සතිය පිටවගෙන යන්න තමන්ගේ චරිතය හැටියට හිත පිට යෑම සිදුවේ. ඊළඟ වාර්තාව උදෑසන පර්යංකය පුරුදු පරිදිම භාවනා වැඩසටහනකට සහභාගී වෙන විට පළවෙනි දෙවෙනි දවස්වල භාවනාවේදී නිින්ද යාම සිදු වෙනවා. වෙහසක් දැනෙනවා. සිත එකතෙන් කර ගැනීමට අපහසුයි. දින 10 භාවනා වැඩසටහන් වලදී මුල් දින 3න් පසුව නිින්ද යන ස්වභාවය අඩු වී භාවනාවට පහසුවක් දැනේ. නමුත් දින 3 වැඩසටහනේදී වෙහස මගහැරී භාවනාවට සිත පුහුණු වීගෙන එන විට දින 3 නිම වී නැවත යෑමට සිදුවේ. සක්මන් භාවනාව පර්යංකේ යම් පහසුවක් දැනෙන අතර තවම සක්මනට හුරු නැති ස්වභාවයක් දැනේ. නමුත් සිත විසිරෙන ස්වභාවය අඩුයි. යටිපතුලට දැනෙන සංවේදනාවන්ට සිත පිහිටුවිය හැකියි. ඒත් රළු සංවේදනා ඊට දැඩිව දිගින් දිගටම දැනෙනවා. 10 භාවනාවේදී තුන්වෙනි දවසේ ගෙදර යන්න හිතෙනවා. ගෙදර මාරු නැති වෙනවා. ගෙදර පැය කොල්ලක් කවල්ප කීයක් භාවනා කරන්න වෙයිද? මේක පිළිවෙලක් හැදිලා හේම වෙලා එන්න ගෙදර දොරේ ඉඳද්දිත් එහෙමවත් කරන්නේ නැහැ නේ අපි. අපේ නෑදෑයෝ ගැන හිතන්නකෝ. භාවනා ගැන දන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ, ඒක අත්‍යවශ්‍යත් නැහැ. ඉතින් අපි මේ දවස් 10ක් භාවනා කරනවා. මේක සීසන් වෙන්න විතරක් දවස් 3ක් යනවා. ඉච්චර තමයි වෙන්නේ. හැමදාම අපි කරන්නේ හොදෝද මඩේ දාන එක තමයි. ඉතින් ඒකේ වාසනාව තියෙන සංඝයාට. සංඝයා කවදාව බණ කරන්නෙම නැහැ. ඒ කියනකොට
ඊයේත් කිව්වා පව් කියලා හිතෙනවා. මේගොල්ලෝ නම් කොහොම හරි දවසකට පැයක් හරි කරලා ඉවරලා දවස් 3 භාවනා කරලා 10ත් භාවනා කරලා කියනවා දවස් 3ක් යනවා අඩු ගානේ සීසන් වෙන්නේ කියලා. ඒක ගෙදර තනි පැය භාවනා කරනකොට ඒ සඳහාම සිවුරු දාගත්ත සංඝයා භාවනා කරන්නේ නැහැ කිව්වා. ආගමික නායකයෝ කවදාකවත් ආගමනුකූල නැහැ කිව්වා. මොන විකාරයක්ද තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අඩු ගන්න මෙහෙම කරන්න හරි හම්බෙච්ච එක ලොකු දෙයක් කියලා අපි කරගෙන යන්. අපි කාලේ වෙලා වෙනකොට අපිට තේරෙයි අපි ඉදින්දා කරන වෙයි 24ම කරන දැඩ ඔක්කොම කක්කා. Tamange සුභසිද්ධිය සඳහා වැඩක් කරන්න යනකොට කොච්චර අපි හම්බ කරපු දේවල් අපිට කරදර කරනවද කියලා. අපි හම්බ කරපු නැති කිසිම දෙයක් අපිට කරදර කරන්නේ නැහැ. එතකොට දැනගන්න ඕනේ ඒවට මමට සිග්නල් දාලා දකුණට කැපුවා. දැම්මේ ඉන්න එපා. දැම්මවට වැඩක් නැහැ. ඒ මෝරණ වෙලාවට හිතෙනවා අනේ ඌව උත්තර දෙන්නලා හරියන්නේ නැහැ. ඔය කෙනෙක්වත් මාවකට දාන්න දෙන්නේ නැහැ. මගේ ගමනේ යන්න ඕනේ කියලා තමයි සිද්ධාර්ථ කුමාරයා බබාව කිස් කරන්නේ නැතුව ගිහිගියත ඇති. නිගමන හරි බබා කිස් කෙරුවනම් මොනවද වෙන්නේ? යසෝදරා ඩිගිතකාරී නැගිට්ටනම් තව බබෙක්. එච්චරයි වෙන්නේ. ඒ නිසා එතකොට against the grain. ඒ නිසා මේක තේරුම් ගත්ත එක හොඳයි. ඒතිෙදී පුළුවන් තරම් බලන්න හැම පරියන්කේදී මුළු විනාඩි 20 හරිම සීරියස්. පරියන්කේ සක්මනිත් මුළු විනාඩි 20 ඒකට හොඳට ස්පේ වෙලා සුද්ධාන වෙලා යන්න පහුවෙනකොට දවස් 3 වැඩ විනාඩි 3 සිද්ධ වෙනවා. අපි කරගෙන යමු. සක්මන් භාවනාව මුලින්ම සක්මන් මළුව පිරිසිදු කළෙමි. පසුව මළුවේහි එහා මෙහා දෙතුන් වතාවක් ඇවිද්දෙමි. ඉන්පසු මම දකුණ ලෙස සිහි කරමින් නැවතත් එහා මෙහා ගියෙමි. ඉන්පසු පාදෙහි එසවීම, ගමන් කිරීම, නැවත පාදයේ තැබීම කෙරෙහි සිත යොමු කළෙමි. අවධානය වෙනතකට යොමු විය. නැවත උත්සාහ කර පාදයට ගත්ෙමි. නිසිලෙස අවධානය නොමැති විට එක් පාදයක් තැබීමට පෙර අනෙක් පාදයේ එසවෙන බව සිහියට හැඟුණි. එම පාදයටද අවධානය යොමු කරන විට වේගය ඊට අඩු විය. විලුඹ පාදෙහි මැද ඇඟිලි තුඩු එසවීම කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි විය. වරින් වර සිත එහා මෙහා යාම සිදුවිය. පාදයේ තබන විට ස්පර්ශය කෙරෙහිද අවධානය යොමු විය. සිසිල් බව, වැලිකැට පෑගීම, රළු බව හොඳින් දැනුනි. පරයන්ක භාවනාව ඊට පහසු ආකාරයට වාඩි විය. ස්වාමින් වහන්සේ පවසන ආකාරයට තම ශරීරයේ කෙරෙහි සතිමත් බවට සිත යොමු කරන ලදී. සිතට සතුටු වන ආකාරයට එය සිදු කිරීමට හැකි විය. පමණක් වේලාවට නිදිමත ඇති විය. සිත එහා මෙහා යාම සිදු විය. නැවතත් සිත තම ශරීරයේ වෙතට යොමු කර ගත්ෙමි. හුස්මත් සමගම බඩෙහි පිම්බීම් හැකිලීම් කෙරෙහි අවධානය යොමු කරන ලදී. වරින් වර නිදිමත සහ සිත දිවීම සිදුවිය. මේ සක්මනේ පරියන්කේ දෙකේ ලස්සනට විස්තර කරනවා. පිටගිය හිත නැවත ආපු බව, කයට හිත ඇවිල්ලා පිම්බීම හැකිලීමෙන්. පිටගිය හිත කයට සක්මන්ට ආවනම් කකුලේ ගතිය මට වැටුණා කියලා. අන්නේ විදිහට ඒ ජවනිකාවේ සමාප්තිය පිටගිය හිත නැවත පැමිණීම ප්‍රත්‍යක්ෂණය කරලා ලියනද එතකොට පිට යන හැම වෙලාවෙම සතිය වැඩිවීමක් වෙනවා. ඒකට කියන්නේ රෙසිලියන්ස් කියලා. පිටගිය හිතක් නැවත අරමුණට එන්න ගන්න කාලේ. ඒක කැරක්ටර් ට්‍රේට් එකක්. ඒක මේ ඉස්ලාම ඒකන ලියලා තිබුණේ මේ කවුද මේ ඔය හොඳම විද්‍යාඥයා යහතිලද මම දැන් ඊයේ ප්‍රදපතක් කියලා තියෙනවා පද්මසිරි දෙසිල්ල මහත්තයා. එයා පටන් ගන්න තිබුණේ පොත කැරක්ටර් 6 පෙන්නලා පළවෙනි කැරක්ටර් ටයිප් එක තමයි රෙසිලියන්ස්. සමහරුන්ගේ පිටිගම එන්නෙම නැහැ. සමහර බොහොම ඉක්මනට එනවා. ඔය රිචඩ් ඩේවිඩ්සන් 6ක් අඳුලා දීලා තිනවා අවුට්ලුක් ටයිප්, රෙසිලියන්ට් ටයිප් කියලා. එතකොට පෙන්නනවා වැරද්දක් වුණාට ඉක්මනට ආයෙ සනීප වෙනවා. ඉතින් ඒක හරි මැචුරිටි එකක් අපේ ජීවිතේ. ඉතින් ඒක ප්‍රොමෝට් කරන්න ඕන නම් පිටිගිය හිත නැවත අරමුණට ආපු ගමන් ආවේ මේකෙන් කියලා කාරණා වාර්තා කරන්න මේක දෙපොලක් වාර්තා කරලා තිනවා. ඒකට ස්තුති කරලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. සක්මන් භාවනාව. සාමාන්‍ය ජීවිතයේදී සෑම ක්‍රියාවක්ම කතාවක්ම වේගවත්ව ඉටු කර ඇති පුරුද්ද නිසා ගැඹුරු නිශ්ශබ්දතාවයක් සමග සෙමින් නැවිදීමේදී සිත තුළ මහා කලබගෑනියක් ඇතිවිය. මගේ සිත මටම සිනාසෙන්නාසේ දැනුනි. එක අරමුණකට තැන්පත්ව අවධානයෙන් සිටීමට සිත ඉඩ දුන්නේ නැත. වේගවත් ජීවිතයට හුරු වී තිබීම එයට හේතු විය හැකියි. සක්මන් මළුවේ පළමු වට කිහිපේ මා ඇවිද ගියේ අපහසු වෙනි. මා තුළ වූ කැළඹීම අන් අයට පෙනෙනු ඇතයි සිතා මම ඔවුන් දෙසද බැලීමි. එහෙත් කැළතුණු මඩ වතුරවල මණ්ඩි සෙමින් පතුලට බසින්නාක් මෙන් සෙමෙන් සිත නිශ්චල වෙන්නට පටන් ගත්තේය.
එම අත්දැකීම සිතට එක්කලේ ප්‍රබෝධයකි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වාඩි වී සිත එක අරමුණකටගෙන භාවනාවට යොමු සැනින් පැමිණෙන තද නිදිමත කොන්දේ වේදනාව පාලනය කිරීමට උපදෙසක් පතමි. ඔය නිදිමතයි කොන්දේ වේදනාවේ පැහැදිලිව කියනවා හිත තියෙන කයයි කියලා. ඒක කවුරක්වත් අවබෝධ කරගන්නේ නැහැ. කොන්දේ වේදනාව කිතේ නිදිමත නැත්තම් හිත යනවා. ඒක තේරුම් ගන්නෙත් නැහැනේ කවුරක්වත්. මේ බබාගේ ලෙඩක් නැත්තම් බබා රස්ති අදු ගන්න. මේ ලෙඩක් කරදරයක් තියෙනවා නම් කායानुපස්සනාව. ඉතින් ඒ සම්බාධයක් ආපුවම මේක අවකාශයක් කරගන්න. දැන් නම් මට කයනේ හරියටම කය මොකද වේදනාවක් තියෙනවා. නිදිමත තියෙනවා වර්තමානයේ තියෙනවා. ඉතින් මේ අර අනුන් මං ගැන කලබල වෙලා දකීද කියන එකට ඥානන්ද සෝංශ කියන එක දාසක් පොල්ගස් ඕවිට ඉඳලා පොල්ගස් දුවේ ඉඳලා උපසම්පදා ප්‍රතික්ෂේප කළා මෙහි ආවද මෙතන රහතන් වහන්සේලා ඉන්න දරක් කියන ආවේ. ඇවිල්ලා ඉනකොට එක පාට පාත්‍ර සැටි බිමලු දඩ බඩාන් ගාලා පාත්‍ර සැටි වෙරිච්චාම කැරක් සද්ද කරනවා. දැන් ඥානන්ද ස්වාමීන් වහන්සේ දැන් ආගන්තුකනේ. දානශාලාවේදී පාත්‍රේ තැටිය වැටිලා සද්ද ඇහෙනකොට හිතාගත්තු චික්කේ මං කරගත්ත වැඩක්. දැන් මෙතන ඉන්න කට්ටිය මොනවා හිතයිද මේ ආගන්තුක හාමුදුරුවමක් කියලා මේ ලොකු සාංශිකා පාන. එක හාමුදුර කෙනෙක්වත් ඇහුණු බවක්වත් ගණන් ගත්තේ නැතිලු. එක පාරට ප්‍රමෝදයක් ආවලු. මම මේ අනුන් මන ගැන පහත් කළ සලකන හැටි කිව්වට ඒ ස්වාමීන් වහන්සේලා එහෙම ගණන් ගත්තේ නැතිලු. ඉතින් මං ඊට ගිහලා වැරදිලාට පස්සේ මං කොහමඩක් කියලා වුණා හැබැයි ඒක සබාවට කරදර වුණාද නෑ ඔය අපි හිතුවට හතරයක් නෑ මේ අපි තමයි කරදර ගන්නෙ. ඒක තමයි පෘථජ්ජනයා කියන්නේ. යුව කාගේ අතිමුත් වෙන වැරදි. ඕවට කවුද ගණන් ගන්නෙ? අපි හිතන්නේ අර කට්ටියම අයිදියා මේ මිනිසුන්ට වෙන වැඩ තියෙනවපා. අපි ගැන බල බල ඉන්නවට වැඩි. අපි හිතන්නේ මේගොල්ලෝ ඔක්කොම අයිදියා බලා ඉන්නවා කියලා. නෑ පිස්සෝ හිතන්නේ එහෙම තමයි. පිස්සෝ හිතන්නේ මේ මිනිසුන්ට වෙන වැඩක් නෑ හිනා වෙන්නේ මට. ඔය කතා කරන්නේ මගේ වැරද්දක් දැකලා. ඒ නිසා මේ මගේ අඩුපාඩුවක් දැකලා. පිස්සු ඒ මිනිසුන්ට ගෙවල් දොරවල් තියෙනවනේ. භාවනා කරනකොට පේනවා ආ කියන්නයි දාගෙන අනේ විඳවන විඳවිල්ලක්. මේ මිනිසුන්ගේ වැඩ ඉවිසු බලා ගන්නවා. අපි මේ අඳිනවා. මම යෝගාවචරයෙක්, මම හාමුදුරු කෙනෙක්, මම සාන්තුවරයෙක්, මම මෙහෙමයි ඉන්න ඕනේ. අරගොල්ල බලයි මේගොල්ල බලයි කියලා. අපි පන්තියට ආව ලස්සන මැඩම් කෙනෙක් ඕගනික් කෙමිස්ට්‍රි උගන්වන්නේ. ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ. ටීචර් බිත්ති පැත්තට හැචි ගම කොල්ලෙක් hina වෙනවා. එක් ගා. ටීචර් ඉල්ල බලනවා. ඊපස්සේ මොනවද ගෑවිලා තියෙනවද කියලා. ආයෙසරයක් බලන හොණ්ඩේ චෝක් ගෑවිලාද කියලා. එහාපැත්ත හැචි ගම කොල්ලෙක් hina වෙනවා. විවරයි. ඔය මැඩම් කැත කෙනෙක් වුණා නම් ඔය ප්‍රශ්නේ නැහැ. කොහොමද hina වෙනවා ගණන් මේක ලස්සන අපි මේ මැඩම් ලස්සන මැඩම් කියලා තමයි නමක් දෙන්නේ. ඒකටම කොල්ල විචිකිච්ඡාවක් දානවා. ඉතින් පාරට බැස්සට පස්සේ මල්ල විකාරයක් තියෙන්නේ. මොකද අපි ජීවත් වෙන්නේ අනුන්ගේ ඇස්වල. අපි අයිගා ප්‍රශ්නේ. සක්මන් භාවනාව. වැලි සක්මන් මළුවේහි එක තීරුවක කොළ ඇහිලුවෙමි. එම තීරුවේ උඩට පහළට වට දෙකක් පමණ සාමාන්‍ය විදිහට ඇවිද්දෙමි. දකුණ වම ලෙස සිතමින් ඇවිද්දෙමි. දකුණ බිම ස්පර්ශ වෙන විට එම විලුඹ දකුණු විලුඹ තියා දකුණු බිම ස්පර්ශ වෙන විට වම විලුඹ උඩට එසවෙන බව නිරීක්ෂණය කළෙමි. එම විලුඹ පොළවට තද වෙන ආකාරය ඇඟිලි තැබීමේදී වැලි ඇඟිලි අතරට වෙන ආකාරය දැනුනි. සක්මන් මළුවේ කෙළවරට ගොස් පාද දෙක එකට තබා සිටගත් විට දැනුනේ පුදුම සැහැල්ලුවකි. කල්පනාවෙන් යුතුව හැරි ඇවිද්දෙමි. එක කකුලක් උස්සා අනික පහු කර යන විට අනෙත් කකුල සම්පූර්ණයෙන් ශරීරයේ බර දරා ගැනීම නිරීක්ෂණය කෙලිමි. මාරුවෙන් මාරුවට මේ වන හැටි අද්දුටිමි. සක්මන් මළුව හරහා හම සුළඟකින් වැටුණු පත්‍රයක් හිතට පිටින් එන සිතුවිලි හා සමාන බවක් දුටිමි. පාතැබීම් වන සිදුවීම් පසකලා සැහැල්ලුවෙන් පාතබමින් සක්මන් කිරීමට යොමු වන විටම කාලය අවසන් වූ බව දැනී අපරාධයයි සිතුනි. පරයන්ක භාවනාව දුන් උපදේශ පරිදි කය සැහැල්ලු කර ගතිමි. ශරීරයේම බර එකතු කර ගැනීමකට දරා ඉන්නා හැටි අද්දුටිමි. බඩ පිම්බෙන හැකිලෙන ආකාරය දුටිමි. හොඳින් සිත තැන්පත් වන විට කකුල දිගහැරිය යුතුයමයි හිත බල කරයි. වීරිය වැඩි යුතුයයි අදිටන් කළද කකුල දිගහැරීමේ සිතුවිල්ල ජයගත් හේයින් කල්පනාවෙන් යුතුව කකුල දිගහැර නැවත නමා සිත නැවත භාවනාවට ගෙන එන විට කාලයේ ඉක්ම වී ගොස් තිබුණි. ඒ කියන්නේ ඒ වෙලාවට කකුල දිගාරින්න වෙනවා. ඒකට හොඳටම දන්නවා
පළවෙනි සංඥාවට නෙවෙයි දිගාරින්න ටිකක් වෙලා ඉඳලා බැරිම තැන දිගාරිනවා. එතකොට අපි SMS දාලා දිගාරින්න slowly, mindfully, silently. ළඟින් ඉන්න කෙනාට සද්ද ඇහෙන්නේ නැති වෙන විදිහට හිමීට ලොකු සාන්ති කියන්නේ යෝගාවචරකෙත් කකුල දිගාරනවා. දිගාරලා බලනවා දැන් කකුලේ වේදනාව අඩුවීම දැන් සතියට ලාභද පාඩුද කියලා. එච්චරයි. දැන් මිතිමුණට හොඳ සතිය වැඩෙනවනම් කකුල දිගාරේට ප්‍රශ්න නැහැ. අයියෝ කකුල දිගාරෙන්න බලන්නකෝ කියලා එක්කෙන කල්පනා කරගෙන ඉන්නවනේ. ඒ කියන්නේ තාම අර ඒකට පශ්චාත්තාපේ තියෙන. ඒ නිසා සිද්ධියෙන් පස්සේ ටිකක් ඉඳලා බලන්න මොකද්ද මේ දිගෑරීමෙන් ඇති වෙලා තියෙන ලාභය කියලා. එතකොට අපිට දවසක් එනවා කකුල දිගෑරීමට මොකක්වත් වෙලා නැහැ. සතිය දිගටම ගිහිල්ලා තියෙනවා. ඒක දැකපු දවසේ පේනවා අපි හිතුවට අරමුණ මාරුණාට ඉරියව් මාරුණාට සතිය කැඩෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. අන්න එතෙන්ට එනකන් අපි කවදාවත් සතිය විශ්වාස කරන්නේ නැහැ. ඔය කොච්චර දේවල් වුණා සතිය කැඩෙන්නේ නැහැ. අන්න ඒක දැනගත්ත දවසේ අපිට මේ තේරෙනවා ඉරියව් මාරුණාට සතිය මාරුණාට පටන් ගන්නකොට අපි මාරු කරන්නේ නැතුව තමයි කරන්නේ. පස්සේ වෙනකොට සතිය තමයිගේ දෙවෙනි එක් බවට සෙකන්ඩ් නේචර් එක බවටපත් වෙනවා. ඊට පස්සේ කොහෙ ගියත් මොනවා කරුවත් අපි දන්නවා සෑහෙන දුරකට සතිය පවත්වන්න පුළුවන් කියලා. ඒක ලොකු විශ්වාසයක්. ආටියට මේ අම්මා තාත්තා හම්බුණා වගේ. ඒ නිසා අමලියකට ගන්න එපා. ඕකෙන් මොකද සතියට වෙන්නේ කියන එක පොඩ්ඩක් වාර්තා කරන්න. සක්මන් භාවනාවේදී එක් පාදයක ස්පර්ශයන් සංවේදනය වන ආකාරයට සිත යොමු කර සිටීමේදී අනෙක් පාදයට ඊළඟ මොහොතේ එම සංවේදනා දැනෙන බවට ඌ සිතුවිලි මතුවිය. එයින් එම මොහොත පිළිබඳ සංවේදනයට සිත යොමු කිරීමට බාධා පැමිණුනි. 2. කෙලින්ම අවුව පතිත වීම වඩා ප්‍රබල සංවේදනයක් විය. පාදයේ දැනෙන ස්පර්ශ සංවේදනයට වඩා සමමත අවුව පතිත වීම ප්‍රබල සංවේදනයක්සේ දැනුනි. මේ තදා අවුව පිළිබඳ සිත තුළ සාමාන්‍යයෙන් පවතින අකමැත්ත නිසා සිදුවක්ද? 3. සෑම විටම තවත් යෝගයේකි පසුවන හෝ ආසන්නයෙන් ගමන් ගන්නා මොහොතකදී උනට බාධා ඇති වේද යන සිතුවිල්ල සක්මන් භාවනාවට බාධාවක් ලෙස හැඟුණි. මේකනේ ටිකක් කතා කරලා තියෙනවා මේ මහචීසාඩෝ ස්වාමීන් වහන්සේ ඒ සංචමයි ධාමික භාවනා කියන එක ගොඩක් උනන්දු කෙරෙව්වේ. ඒකවල කට්ටියම ඉන්නකොට අපි බෙල්ල පාත් වෙලා තිබුණොත් අනික් කට්ටියට එහෙම නැත්නම් නරකට දකීද කට්ටියට පහුවෙලා ආවිලා බසබස ගෑවොත් නරකට දකීද කියලා අපිට අර සමුවේ ඉන්නකොට සදාචාරාත්මක වගවීමක් තියෙනවනේ අපිට. ඒ වගකීම වාසියට හරව ගන්නවා දක්ෂ යෝගාවචරය. නැති එක්කනායක වාසියට හරව ගන්නවා. එයා ඉන්නත් බයයි ශාලාව ඇතුළට. කට්ටියක් ඉනගිනලා සක්මන් කරන්නත් බයයි. ඉතින් ඒ වගේ ඉතින් එක එක්කනාගේ චරිත ලක්ෂණ තියෙනවා. ඉතින් අර එකම ගෲප් එක එකම දන භාවනා කරනකොට එන්න අපි හුරු වෙනවා. අපි කියනවා සීසන් කරනවා කියලා. සීසන් වුණාට පස්සේ ඕක ඇති වෙලා යනවා. ඒ නිසා කියනවා මරණ මොහොතේ භාවනා පුරුදු කරන්න බෑ. ලෙඩ වෙච්ච වෙලාවේ භාවනා පුරුදු කරන්න බෑ. වයසට ගියාට පස්සේ භාවනා පුරුදු කරන්න බෑ. මේ මරණ වෙලාවට ලෙඩ වෙලාවට වයසට ගියාම අත්‍යවශ්‍ය දේ තමයි භාවනාව. නිසා පුළුවන් තරම් කල්ලිතු පුරුදු කරලා තිබුණොත් හොඳටම ප්‍රයෝජන ලැබෙන්නේ ඒකයි. නිසා මේ ගැන හිතන්නේ මේක ආයෝජනය කරන වෙලාවක්. නමුත් ඔය කිරීමෙන්මයි දුරුවන් කරන්න පුළුවන්. ඒ නිසා අපි බලමු අපේ මුල් කොටස් පස්සේ ඉන ප්‍රවීණ භාවනාවට උපස්ථානයක් පසුබිමක් වේවා කියලා ඉවසගෙන යන්න. මේ මාගේ පළමු අත්දැකීමයි. සක්මන් මළුව පිරිසිදු කිරීමට දායක වුණා. සත්ව මල ඉවත් කළා. සිතේ කිසිම කලබලයක් බාහිර කරදර සිතට තිබුණේ නැහැ. සක්මන් භාවනාවට සිත යොමු කළා. සෑහෙන වේලාවක් යනතුරු එය නියම ආකාරයෙන් කරන්න හැකි වුණේ නැහැ. ස්ථානීය පවා වෙනස් කළා. පය තැබීම, දැනීම, එසවීම, තදගතිය, මොලොක් ගතිය වගේ සිතුවිලි රාශියක් එක්ක හිත පොර බැදුවා. සිතුවිලි එන්නෙන්නම වැඩි වුණා. අවසානයේ කිසිදු දෙයකට සිත යොමු නොකර සෙමෙන් ඇවිදීම පමණක් කළා. පර්යංක භාවනාවේදීද සිතේ කිසිම කලබලයක් තිබුණේ නැහැ. නමුත් ක්ෂණිකව ඇතිවන වෙනස් සිතුවිලි ඔස්සේ සිත දීවුවා. අරමුණ වෙනස් වෙන බව හොඳින්ම දැක්කා. නිින්ද යන්න ආවා. ආසනෙන් වැටෙන්න ගියා. ආහාර ගන්නා විට ඊතා සිහියෙන් කළා. රසයන් වින්දා. ආහාර ගන්නා ආකාරය පෙන්වූ වීඩියෝ පටෙන් යම් අදහසක් සිතට ආවා. මගේ සිත দমনය කර ගැනීමට මට ලොකු වමනාවක් මෙන්ම වීරියක්ද තිබෙනවා. ඔය අර හිතට එක අරමුණු වෙනකොට අරමුණෙන් අරමුණට හිත වෙනස් වෙන බව දකින්න එකයි මේ සඳහන් කරලා තියෙන්නේ. නමුත් අරමුණු හිත පිට යමින් ආනාපාන දිහා බලනකොටයි පිට යන්නේ නැතුව ආනාපාන දිහා බලනකොටයි
ආනාපානී චර්යාව මොකද්ද කියලා බලන එක 2 dimensional 3 dimensional වැඩ. හිත කැඩි කැඩි ආනාපානේ බලද්දී ආනාපානේ මොකද වෙන්නේ? හිත කැඩෙන්නේ නැතුව ආනාපානේ මනට මොකද වෙන්නේ කියලා ওই දෙකම බලනවා දක්ෂ යෝගාවචරය. හිත පිට ගියාට ආපු ගමන් ආයෙ බලන්නේ ආනාපාන. ආයෙ පිට ගිහලා ආයෙ බලන්නේ ආනාපාන. ඒකට බලනවා ආනාපාන චර්යාව මොකද්ද කියලා. ඉතින් ඒක අනිත්‍ය හොඳට පෙන්නලා දෙනවා. අරබිනි කර්මකට පයින් එකත් අනිත්‍ය පෙන්නනවා. නැත්නම් ඒක පශ්චාත්තාප සහිතයි. යද්දි අරමුණ දිහා බලන්න ඉන්න පුළුවන්. අරමුණ දිහා ටැග්ස් තියලා බලන්න පුළුවන් නම් පොඩි ළමයි ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මගේ හිත හිතවිල්ලක තියෙන්නේ. ඒ වුණාට ආනාපානෙ තැම්පත් වෙනවා මට වැටහෙනවා. ආනාපානෙ වෙනම භාවනාවක් යනවා. ඒක මිනිස්යාට ලැබෙන දායාදයක්. ඒක ජන්ම දායාදයක්. අපි හිතන්නේ අපි හිතන හිත පිට ගියොත් ආනාපානෙ කැඩෙනවා සතිය කැඩෙනවා. එහෙමම නෑ. ඒක දිහා හොඳට බැලුවොත් වපරහෙන් හිත පිට යද්දිම සක්මන් කරද්දි හිත පිට යද්දිම සක්මනේ මොකද්ද චර්යාවක් තියෙනවා. අන්න ඒකත් දැක ගන්න අසුලුව කරන්න අද දවසේ තැර වැඩි ඇති. දවස් 3-4ක් යනකොට ඒතිෙදිත් ඒ තමන්ගේ මූල කර්මස්ථානයේ චරණය, චර්යාව, රචනය බලනකොට තේරෙනවා අපි ජීවිතේ මොකද්ද දැකලා තියෙන්නේ කියලා. මොනවද විඳලා තියෙන්නේ මෙතෙක් කල අනුන්ගේව බල හිටියා මිසක්කා. තමන්ගේ මූල කර්මස්ථානයේ පදනම් කරගෙන බලන්න ජීවිතේ මදි වෙනවා අපිට ඒ තරම් රසයක් තියෙනවා මේ ඉගෙන ගත යුතු දේවල් ඇතුලේ වෙන දේවල් ටික. මේක හොඳ ආරම්භයක්. මා ප්‍රථමයෙන් කියා දුන් පරිදි සක්මනෙහි යෙදුනිමි. වම් පාය එසවීම, දකුණු පාය එසවීම යන ලෙස පාය ඔසවනවා, බිම තියනවා, එසේ කීප වතාවක්ම සක්මන් කරන ලදී. ඊට පස්සේ මම සියලු සත්වයින් සුවපත් වේවායි සිතමින් සක්මන් කළෙමි. මගේ සිත එක තැනකට ගේීමට සහ ඇස් වහගෙන ටික දුරක් ගමන් කිරීමට පුළුවන් විය. පහසු ඉරියව්වකින් සිට භාවනා කිරීමට සිත යොමු කරන ලදී. භාවනා කරන විට මගේ සිත වෙනතකට යොමු වීමෙන් තිගැස්සී ආපසු භාවනාවේ යෙදෙන්න උනි. මා පන්සලට ගොස් මල් පුදා සුද්ධ පවිත්‍ර කොට පන්සිල්ගෙන භාවනාවේ යෙදුනි. කාලයක් ඇවෑමෙන් මට භාවනා කිරීම අමුතුම සිතට ප්‍රබෝධයක් ගෙන දුනි. සහැල්ලු ගතියක් එම සන්තෝෂය ගැන මම අපේ පන්සලේ හාමුදුරන්ට පැවසුවිමි. එය හොඳ නැත කියා පැවසුවා. මා ඊට පසු කාලයක් කිටි භාවනාවක් කිරීමට පෙළඹුණෙමි. ප්‍රශ්නේ එසේ දැනීම හොඳ නැද්ද? ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ප්‍රශ්නේදී හාමුදුරන්ගේ ආපේක තමයි වැරද්ද. අන්තිමටම ආන්න හාමුදුරන්ගේ මරණයට පස්සේ පාන්සකුලේට විතර ආහන්රන් එපා ගොයියා. ඇහුවොත් දෙනවා ලඩුවක් හොම්බෙන් යන්න දෙනවා. කරුණාකර භාවනා කරන කෙනෙක්ගෙන් ආයි. ඒ නිසා මේ තමයි කඳපුලාච්චි මහත්තයා හොඳ උත්තරයක් දෙයි. බැරි වෙලාවත් අනේ ආහන්රන් එපා. අමාරුවේ දාන්න එපා ඔයගොල්ලෝ. මං හිතන්නේ නැහැ. එහෙමනම් මං හිතන්නේ. මොකද මේ සිද්ධ වෙන කිසිම දෙයක හොඳ නරකක් හොයන්න අපි කවුද? සිද්ධ වුණානේ ඕක. ඒ සිද්ධ වෙච්ච එකක් කිව්වහම ඕකේ නරකක් හොඳක් නැහැ. ඕකට ආස වෙලා ඕක දිගේ ගියා නම් තියෙන මේ සිද්ධ වෙන මෙන්නම දෙයක්වත් මේ ලෝකේ වැරදි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්න ඕන දේ. අපි වැරදි මාර්ගයට යන්නේ නෙවෙයිනේ ගියේ මල පූජා කරලා සන්තෝෂයක් වෙනවා කිව්වහම මොකද්ද ඔකේ? ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඒ සෑල්ලුව පිටත සැකයක් තියෙනව නැත්නම් අහන්නේ නේ. අර දින්දේ වැරදි පෙරක දෝරුවක්ගේ. ඒක වෙනම කතාවක්. ඉතින් අපිට මේ සිද්ධ වෙච්ච දේ සැකයි. මේ පොත්වල තියෙන කුණු හරප කිසිම සැකයක් නැතුව බාර ගන්නවා. මේ අත්පනා අපිට Tamanda වෙච්ච දේ. අපිට ඒක සැකයි. ඒක නිසා ඔක නැවත කරන්න. ඇහුවට දෝෂයක් නැහැ. වැරදි කෙලුව දෝෂිකුත් නැහැ. හැබැයි වෙනස් කරන්න එපා. ඔක තමන්ගේ චර්යාවට කරන්න. කරගෙන එනකොට අපිට තියෙනවා. එයාට කියන්න පුළුවන්කම මට තියෙනවා. මේක මගේ දේ. එයාට කියන්න පුළුවන්කමක් නැත්තේ නෑ. මම නම් කවදාකවත් විශ්වාස කරන්නේ මට ලැබෙන අත්දැකීමක් විචනය කරන්න තව කාට හරි පුළුවන්ද කියලා. දැන් අපි කරන්නේ ඒක තමයි. හැබැයි අපි කියනවා මෙහෙම වෙන්න පුළුවන්. හැබැයි මේක කරපම් මේක නොකරපම් කියලා අපි දැඩි තීන්දුව වලට එන්නේ නැහැ. මේ Tamanda වෙච්ච හැම එකක්ම සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා වචනක් තියෙනවා. මේ වෙන්න ඕනේ දේ. ඔකට උත්තර බඳින්න වෙන කෙනෙකුට අයිතියක් නැහැ. අපිට අහන්න අයිතියක් තියෙනවා. අපි අහනවා. නමුත් ඒ හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන්. ඒ දේවල් වලට ටික කාලයක් යන්න දෙන්න ඒක එච්චර නරකම අපරාධයක් නෙවෙයි. ඒකට තමයි ඒක සිද්ධ වෙනවා. ඒක තමයි අපි ජීවිත පරිශ්‍රණය කියන්නේ. ආර්ය පරිශ්‍රණය කියන්නේ ඒක තමයි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම පළමුව සක්මන් කිරීම සඳහා සක්මන් මළුවට යන විට පළමුව වාඩි වී සිටි තැනින් නැගිට ශාලාවෙන් එළියට යන විට මුලින්ම බිම අතුරා තිබූ ටයිල් කැටවල
එකලස් හා සිනිඳු ගතියක්ද තෙත ගතියක්ද දැනුනි. ඊට පස්සේ පියගැට පිළින් බස ලී තවරා තිබූ පාලමින් යන විට ලීවල සිනිඳු බව දැනුනි. ඒ පසු කර කොන්ක්‍රීට් උඩින් යන විට පයට ගල් පෑගීම නිසා රළු ගොරෝසු බවක් දැනුනි. ඉන්පසු සක්මන් මළුවේ ඇවිදින විට වමහා දකුණ මාරුවට විලුඹ පතුල ඇඟිලි වශයෙන් හා ඉස්සීම තැබීම තල්ලු කිරීම වශයෙන් සිත ගමන් කළෙමි. එවිට වැලිවල කොන්ක්‍රීට් ගල් ඇනීම පෑගීම වගේ දැනුනි. තවද අවුව නිසා රස්නේද සුළඟ නිසා සීතලද වතුර ගතිය නිසා තෙත ගතියද දැනුනි. ඉන්පසු පඩිපෙළ බසින විට දකුණ තබන විට දකුණ ශරීර බරද වම තබන විට වමට ශරීරයේ බරද දැනුනි. ඉන්පසු පර්යාංකයේ යෙදෙන විට වාඩි වී කකුල් දෙකට හුස්මගත් විට පසුවහා උරහි සිස්සීම හා පිට කරන විට උරහි සහ පපුව පහත් වීමද සිදුවිය. ඒ අතර අවට පරිසරයේ ශාලාව තුල ශබ්දද ඇසුනි. ඒ අයුරින් මට ඉන්න විට මගේ වම් අත හා පිට දෙමැද්දෙන් වේදනාවක් දැනුනි. ටික වේලාවක් ඉන්නා විට මම ඉඳගෙන සිටි ඉරියව්වම මට පෙනෙන්නට වුණේ. ඒ කියන්නේ අපේ හැමේ තියෙන පුදුම සංවේදීකමක් දැඩෙන පෘෂ්ඨය මොන වගේ එකක්ද කියලා එක පාරටම තේරෙනවා අකාලිකව තේරෙනවා. තේරිච්ච ගමන් මොලේට පණිවිඩයක් යනවා. මේක පිච්චෙනවද කැපෙනවද අනිනවද ගොරෝසුද රණුද සියුම්ද කියලා. නමුත් මේ ගණදුන අපි බලන්නේ කවදාකවත්. ඔහේ සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අපි බාහිරේ හිත තියෙන. මේක දිහා බැලුවොත් මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් ස්වයංක්‍රීය ටෙලිෆෝන් පාවන අපරපාරු මන්ත්‍රස්ථානයක් වගේ ඇහෙන් තොරතුරු රාශියක් එනවා කනෙන් එනවා නාසයෙන් එනවා දිවෙන් එනවා කයින් එනවා. ඉතින් මේකේ සරුවචනාංශිකේ දීර්ඝ සංසාර පරිශ්‍රණ ප්‍රතිඵලයක් තමයි මේක ගොරෝසුම දේ තමයි කන මේ කයින් එන එක කියන එක. නිසා ආධුනිකයර දෙන්නේ කයින් එන මේ කියන්නේ කන්ටැක්ට් ස්පර්ශය. ඒක කරගෙන යන්න තියෙනවා. ඕක කයේ පයේ යනකොට පාලමේ යනකොටයි මේ ටයිල් පොළේ යනකොටයි දකින්න එකක් තියෙනවා. ඒකෙත් තියෙනවා වෙන මොකක්ද ටේස්ට්. ඒකට යන්න එපා ටච් එක අල්ලන්න කියලා. ඉබ කරගෙන යනකොට පේනවා මේක අපි කැරපොත් එකේ ස්පර්ශක දෙක වගේ මේක පුදුමාකාර සංවේදී දෙයක්. ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා අපි කවදාවත් කන්සල්ට් කරන්නේ නැහැ. හොඳට බලන්න ඇවිදිනකොට යනකොට එනකොට කනකොට බොනකොට හැම වෙලාවෙම ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා පොස්චර් එක ගැන හිතට ගන්නවා මේ අවුටර් ෆිගර් එක ගැන ෂේප් එක ගැන පොස්චර් එක ගැන හැඟීමක් ගන්නවා. ඒ හැම පුංචි මයිලක් හෙල්ලෙන එක බව දන්නවා. හැබැයි ඒක සතිමත් වෙන කෙනෙක් දන්නේ නැහැ. යා අතීතේ අනාගතේ අරයා මෙයා ගැන හිතන ඉතින් බලන්න යන්න පුංචි ඒ sannivedana ගත්තාම හයිග්‍රොස්මීටර් එක වගේ මේකෙන් කියන්න පුළුවන් ලෝකෙ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ සංවේදයේ පිළිබඳව හොඳ හැඟීමක් තියෙන කෙනෙකුගේ රචනයක්. ඒක හොඳ සතිය පිටව බාට ලකුණක් බාට පත් කරගෙන නිතරම භාවනා මධ්‍යස්ථානයෙන් පිට ගියත් මෙන්න මේ sannivedana වලට අදහඬ ඒවා ඒකාන්තයෙන්ම ප්‍රත්‍යක්ෂයි. ඒක දිහා හොඳට ලං වෙලා බලන්න පැහැදිලි විදර්ශනා ගමනක් තියෙනවා. සක්මන් භාවනාව මුල් අවස්ථාවේදී ඊට හොඳින් මනස සංසුන් කරගත්තද ටික වේලාවකින් සිතුවිලි නැවත එන්න පටන් ගත්තා. ඊට කෙටි කාලයක් පමණක් සතිමත්ව සිටිය හැකියි. ඔසවනවා, ගෙනියනවා, තබනවා යන අවස්ථා සිතෙන් මෙනෙහි කළද ඒ සමගද නොඑක් සිතුවිලි එනවා. පරයන්ක භාවනාව ගත සැහැල්ලු වීමත් සමග භාවනාව මුල් කොටස සාර්ථක විය. ටික වේලාවකට පසුව ඉදිරියේ හදවත ගැහෙන බව වගේ පෙනීම සහ පසුව නැවතී සිතුවිලි වරින් වර එමට පටන් ගැනීම. නිවසේ හෝ පන්සලේ හෝ වෙනස් ස්ථානයකදී භාවනා කරන විට ඉදිරියෙන් හදවත ගැහෙනවා පෙනීම. ඒ අත්දැකීම් ඉදිරියට තියෙන සමහර. එච්චර එහෙමයි. ඔය ඒවත් ඇත්තටම ඇතුලේ ඇති වෙන දේවල් අපි අරමුණට ගන්නේ ආස්වාද ප්‍රසආද. අරමුණට ගන්නේ පිම්බීමක් නේ වම දකුණ. නමුත් එතකොට අනිකුත් සිදුවෙන සංවේදන තේරෙන පටන් ගන්නවා. ඒව අරගන්න මේ කයට හිත ආපු බවට ලකුණක්. ඉතින් අපි වට අකමැති නැත්නම් ඒව නොබලන්නේ අපි කයට ඒ තරම්ම ද්වේෂ කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන්ගේ කයට ද්වේෂ කිරීම තමයි මනුස්ස ජීවිතය කියන්නේ. කියන්නේ මම දැන් මෙතන කියන එක විතර නොදකින් නොපතන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් අවධානය ගන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඇවිල්ලා කියන ප්‍රශ්නේ උත්තරේ තියෙන්නේ මම දැන් මෙතන. ගන්නම බෑ. ඉතින් අපි කතන්දර ගොත කොහොම හරි ගෙනලා තියා ගන්නවා කයට.
ඒතර බලනකොට විශාල වැඩ රාජකාරී කොටසක් යනවා. එල්ල කරලා බලන එක වෙනස්. එල්ල කරලා බලනකොට අතිරේක ගොඩාක් විස්තර පේනවා. ඔක්කොම ලකුණු ලැබෙනවා. ඒ නිසා මේකට ප්‍රිය කරන්න. නැත්නම් මේකට යෙදෙන්න. මෙහෙම නැත්නම් මේකට එළඹ සිටින්න කියලා කියනවා. එතකොට මුළු ශරීරයෙන් භාවනා මධ්‍යස්ථානය. ගොඩාක් තොරතුරු ලැබෙයි. ඕව ඔක්කොගෙම සමානයි. බෝකේ නෑ ගෑනු පිරිමිකම. ඒ නිසා අන්නේ තොරතුරු අරගෙන සභාගත කරන්න. එතකොට Tamanටත් අහගෙන ඉන්න කෙනාටත් හොඳ එල්ලයක් තියෙනවා භාවනා කරනවා කියන්නේ මේකයි කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. කෙටි විස්තර ටිකක්. කලින් සක්මන් භාවනාව කර ඇති නමුත් අද ස්වාමින් වහන්සේ පැහැදිලි කළ ආකාරයට ඊටමත් සංයමයෙන් සෙමින් පාද ඔසවමින් තබමින් යන විට එම වැලිවල රළු බව පාදවලට දැනුණත් මනසත් ඒ සමග ගමන් කළ හේයින් සහැල්ලු අවස්ථාවකටපත් උනේමි. එච්චරයි. උනේමි. ඔව්. ඒ රචනයේ ටිකක් පටන් ගන්නම තියෙන ප්‍රශ්නාර්ථ ස්වරූපේ ඒක නිසා ලියුපේකන කියවලා නැහැ. ලියුපේකන කියවලා නැහැ. ඉතින් තන්තු වුණා නම් හොඳයි. ඉතින් ඒ වගේ හරිය වෙලාවේ බලන්න ඒ වගේ පීවර කීයක් අඛණ්ඩව පිට යන්නේ නැතුව කරන්න පුළුවන් වුණාද? එතකොට එහෙම පීවර ගන්න බලන්න පුළුවන් නම් මම හිතන්නේ මේක ටික අභියෝගය වෙන්න ඇති. වම තියෙනකොට දකුණ නෙවෙයි කියලා දන්නවද බලන්න. දකුණ තියෙනකොට වම නෙවෙයි කියලා දන්නවද බලන්න. දෙකේ වෙනසක් තියෙනවද කියලා බලන්න. එතකොට භාවනාව ඉදිරියට යනවා. ඊළඟ එක සිත නිවෙන පරිසරයකී සක්මන් භාවනාවට ගොස් මළුව අතුගා කොළ ඉවත් කළ පසු සිත තුළ සතුටක් ඇතිවිය. සක්මන් කරනමින් සිටින විට කකුල් වලට වැලිවල රළු බව දැනුණා. කකුල් වලට දැනි කකුල් මාරු කරමින් ඇවිදින විට සිත ඒ තුළ තැන්පත් වන බව දැනුණා. වෙනදා ඇවිදින විට නොදැනුණු අමුතු සතුටක් අමුතු හැඟීමක් ඇති වුණා. පර්යංක භාවනාවේදී සිත තැන්පත් වීම අඩු ගතියක් දැනුණා. සිත විසිරෙන බව ඉක්මනින් දැන ගැනීමට හැකි වුණා. හුස්ම සමග ඒ වින්ද අත්දැකීම හරිම අපූර්වයි. දිගටම මේ භාවනාවම කරගෙන යාමට සිතට දිරියක් ලැබුණා. ස්වාමින් වහන්සේලා සියලු දෙනාටමත් සියලුම සහභාගී වුණාටත් නිදුක් නිරෝගී බව ලැබේවා. ඉක්මනින්ම සසර දුක නිවා ගනිමි. ඔය කියන්නේ මුල් කොටසේ තියෙන විදිහට සක්මනක් අතු ගෑමේ ආනිසංස 5ක් බුදුරජාණන්සේ පෙන්නලා තියෙනවා. තමන්ගේ මූණේ ඔපේ වැඩි වෙනවා. දෙයියෝ මේක දැකලා සතුටු වෙනවා. අතු ගාපි විමත් දකින්න කෙනාටත් සතුටක් ඇති වෙනවා. හොඳට ආහාර දිරවනවා. ඒ වගේ මේ සක්මන් මලුවක් අතු ගන්න එක පන්සල් වලට ගිහලා පන්සල් මලුව අතු ගන්න එක නිකන් පිනක් කියලා කියනවනේ. ඒකේ ආනිසංස 5ක් තියෙනවා. ඒ නිසා අපි නගර පිසු කරන මිනිස්සු මේ සක්කිලි මිනිස්සු අඩුකුලි මිනිස්සු කිය බැන්නට ඒ මිසතර කරන්නේ ජොබ් එකට. නමුත් මේ මිනිස්සු දන්නවනම් මේ කරන්නේ අපි මේ කුණු ඉවත් කිරීමක් කියලා. ඒක බොහොම වටින වැඩක්. ඒ නිසා සක්මන් නොකරත් සක්මන් මලුවක් අතු ගෑවත් පුදුමාකාර ආනිසංසතෝගයක් තියෙනවා. ඒ නිසා ඒවා ඉතින් අර gedara durala කරනට වැඩිය මේ වගේ තැන් වලට යක්ෂර වැඩි. එහෙම කරලා පරියන්කයට යන්න පරියන්ක කියලා නිකන් ඉඳගෙන හුස්ම දිහා බලන එක විතර සැපක් මුළු ලෝකෙම නැහැ. හුස්ම තමයි. ඒක තමයි කියන්නේ. අපි ඒකේ සැපක් හොයන්නේ නැහැ නේ gedara ඉන්නකොට. මේ ගංජා ගහන්න බලනවා, කුඩු ගහන්න බලනවා. ඉතින් එක එක ගඳනේ බලන්නේ හුස්ම ගඳ බලන්නේ නැහැ නේ. බොණ්ඩ බලනවා, අනම්මනම් කරනවා කියලා. නමුත් මේ නිකන් ඉන්නකොට තියෙන සැප ඒකට කියන්නේ විවේකජම් පීති සුඛ. විවේකයෙන් හටගත්තා වූ සුඛය ඒක තමයි අපි දරුවන්ට දෙන්න ඕනේ. ඒ තමයි අපි දෙමාපියන්ට දෙන්න ඕනේ. ඉස්සලා අපි බිඳලා ඉමුකෝ. ඊට පස්සේ යන් ඊගාවෙක. කෙටි විස්තරයක්. මට නම් අලුත්ම අත්දැකීමක්. ඕන වුණේ දුවන හිත නවත්ත ගන්න. සක්මන් භාවනාව මට ඒක ලොකු අත්දැකීමක් වුණා. ඔය නතර කරන්න එපා. දුවන්නම අරින්න. දුවලා බලන්න. හරිම ජොලි වැඩේ. අපිට දුවන්න ඕන තරම් පිටිය දීලා දුවන්න පරින්න. ඒතකොට බලා ගන්න පුළුවන් මේ හිත කියන්නේ මොකද්ද කියලා. අඩු ගන්න. මගේ මේ ඉස්ලාමික කරන්නේ මගේ හිත කියලානේ. මගේ හිත කියන්නේ මොකද්ද කියලාවත් දැනගන්න. උට නටන්න පිටිය දීලා හොඳට බලන්න. ඔක නතර කරන්න යන්න මේපා. ස්වභාවයේ බලන එක තමයි අපි කරන්නේ. හොඳයි. ඊළඟ එක ටිකක් දිග එකක් ස්වාමීන් වහන්සේ වෙනස් ආකාරයකින් ලියලා තියෙන්නේ. කාව්‍යමය ආකාරයෙන්ුත් තියෙනවා ඒක. කාව්‍යමය. සිත නිවන වනාරණ නිස්සරණ. සක්මන උඩවැලි මළුව. කවියෙන් අත්දැකීම ලියන්න අවසරද මට? ස්වාමීන් වහන්සේ අවසරයි මට. පිය නැගුවේ බුදුගෙට කායද්්වාරයෙන් වැන්දේ බුදුන්ට 3 වතාවක් පතා අවසර සක්මනට. සිල් රකින්න වනාරණ ගහකොළ නිහඬව පැද්දෙන වැල්වල රිලවුන් මහවුන් පැටවුන් නිකමට සිහිපත් වුනි මට. ආ සසර මග. මාද රිලවකුව අත්ෙන් අත්තට පැන වතුරක ගඟක මුහුදක මහ පොළොවේදී ගෙන ආ සිත සහ කය.
අද මම වැලි මළුවක මිනිසෙකු වී සක්මනක අවසර ගතිමි. මිහි කත පා ගන්න. සමාධියට කැන්දන නිවනට. බියගුළුයි මා රිලවුන් දැක සතර අපායට. කියා දුන් පරිදි භික්ෂුව මා රැගෙන යමි කය සක්මනේ. වම දකුණ සිහි කර එක තැනක රඳන්නට සිත කුරුල්ලෙකුසේ වරක පියාඹා යන සිත. ගෙන්වා ගතිමි සැරවැර කොට නැවත සිහියට. සැපය විඳින්න ආසයිමට නිවනේ. විහිසයි ආමග දුක නොනවත්වා ගලා බසින දියදහරකි මා නිවන සොයන වැලි තලාව රළුය තදය සිසිලසය. රහතුන් බිහි කළ වනාරණ එක එකා සිහිවෙන්ට ගත්තද මාත් මගේ සිතත් හුදකලා වුණේ නිවනට කැමැතිව. මගේ දැස දකින්නේ අනාගත රහතුන් නේද? වැලිතලාවේ සක්මනක මා පැතුවේ මේ පැමිණි හැමෝටම මගඵල නිවන. වැලි මළුවෙන් මා සක්මන අවසන් කළේ පුරෝගාමී වූ සැමට නිස්සරණේ පින සහ තුති පුදමින්. ඊළඟට පර්යංකය. කය රිදවන පර්යංකය. කවියෙන් අත්දැකීම් ලියන්න අවසරද මට? සිරස නමා වැන්දෙමි බුද්ධ පුත්‍රයාණෙනි ඔබහට කියා දුන් කමඨහන සිතෙහි තැන්පත් කොට පටන් ගත්තා භාවනාව සිත නාසිකාග්‍රේ ළඟ. ඔබ වහන්සේ සිහි කරන විටයි දඳුනේ නලල රැලි වෙන වග. කය තද කරන වග. හොඳ නිින්දක් යනවද භාවනා කරනවද කියලා සිතෙන් ඇහුවේ මම. මේ හැමදාම ඔයා නිදිනේ කම්මැලියා කරනවා භාවනාව කිව්වා මට. කසේරුකාව කෙලින් උඩුකය ඕකේ. යටිකයත් ඕකේ. දැන් හරි. අවට පරිසරයේ වෙන දෑ පසක් කරමින් ස්වාමින් වහන්සේ යලි ඔබ මගේ සිත දුවන්නේ හොරා වගේ නැවතිලා. දිග හුස්මක් ගන්න කිව්වා ගත්ත ටික වෙලාවක් තියන් අතහැරියා. කීප වතාවක්ම කළා. මම බැලුවා කොමේ සිත ආමේ ඉන්නේ නිවනට කැමැතිව. සතුටුයි මට. ඊළඟට උදරයේ පිටිස පිම්බීම් හැකිලිම එකත් කරගත්තා. මේවා කරද්දී උඩුකය ඉදිරියට නැවීගෙන එනවා. යලි කෙලින් වුණා. පොඩි නිින්දක් ආවත් තරේ සිතාගත්තා නොනිදා සිටින බව. අතපය රිදෙනවා ඔහේ රිදෙද්දෙන්. කැඩිලා බිඳිලා වෙන්වන සිතක් යැත් සිතුණා. ආයෙත් හිතුණා ස්වාමීන් වහන්සේ නවත්තන්නේ කොයි වෙලාවෙද කියලාත්. කොයි වෙලාවෙ නැවතුවත් මා භාවනාව නවත්තන්නේ නැහැ කියලා තරයේ සිතුවා. යාන්තම් ඇති. දැන් අස්සරින්න කිව්වා. සතුටේ බැලුවා. මගේ සිතින් ගරුතර ස්වාමීන් වහන්සේට මේ කරන්නා සත්පුරුෂ ක්‍රියාවන් වලට සාසනික සේවයට මේ කුසල් පින් බලයෙන් ඉතා ඉක්මනින් මාර්ගඵල අවබෝධයට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. ත්වන් සරණයි. අදහස් ප්‍රකාශ කිරීමේදී අර සුන්දර අදහසම වෙන්න ඕනේ නැහැ කාව්‍යයට නගින්න. යුග්පසාරසෙන්නත් කරන්න පුළුවන්. සර්වඥාන්සේගේ නවංග සත්තු ශාසනයේ සුත්තං ගෙය්‍යං වේයාකරණං ගාථායිති උත්තකං කියලා ගාථා කියලා જાතියක් තියෙනවා. ඒක ගෙయ్యට වැඩිය වෙනස්. ඒක පද බැඳුමක් තමයි තියෙන්නේ. මුළු සුත්ත පිටකයේම සුත්ත නිපාතේම තනි කර ගාථා තියෙනවා. ඒ අදහසත් නෙවෙයි ඒව හරි ගැඹුරුයි. ඒවට කියන්නේ පොයිටික් ලයිසන් එක අරගෙන එළියන්නේ. ඒ විදිහට ලියන්නේ. ඒ නිසා මුලින් ගොඩක් ඉන්නලා තියෙන ගාථා මාර්ගෙන් තමයි මොකේක හරි ලේසි ගේන්න ලයක් තියෙනවා. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ තියෙනවා. ඊට අවශ්‍යල ගොඩක් කරලා තියෙන්නේ ඔය යන්ත්‍ර මන්ත්‍ර වල තියෙන ගොඩක් ගාථා වල තමයි තියෙන්නේ. ඉතින් ඒක ආර ඉදිරිපත් කිරීමේ කලාවක්. ඒ නිසා අපි හැම එකම භාවනාවට දැම්මට පස්සේ කලා ස්වරූපෙත් දැනෙනවා. හුඟ දෙනේ භාවනා හිතන්නේ දඬු කඳේ ගැහුවා වගේ කුරුසිත් තියලා එන ගැහුවා වගේ කියලා. දැන් ඒකේ අමුතු සුන්දරත්වයක් තියෙනවා. පොඩි ළමයි ගොඩක් වෙලාට සතිපාසලේ අය කවියෙම තමයි ලියන්නේ. ඉතින් ඒක අපිට තේරෙනවා පොඩි උන්ගේ තියෙන කැමැත්ත. එච්චරමයි හිතන්නේ. එහෙමයි අවසරයි. ඔය අපි පැයකට වැඩි වෙලාවක් කරන් තියෙනවා. අපි ස්වභාවයේ තමයි මෙදිලා 2:45 වෙනකන් සක්මන් කරනවා. 2:45 ඉඳලා 3:00 වෙනකන් සාමූහික පරියන්කයකට එකතු වෙනවා. 3:04 ආයෙ සක්මනක් කරලා 4ට බණ ධර්ම දේශනාවට එකතු වෙනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපේ පළවෙනි ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.